මේක අපි දාගමු මේ ලෙසන්ස් ටික. අද අපි ඒත් එක්කම අපි ඩේටාබේස් එකක් ඩිසයින් කරගෙන ඩේටාබේස් එකක් ක්‍රියේට් කරගෙන රෙජිස්ටර් ෆෝම් එකක් ඩෙවලොප් කරලා අපි යන ඩේටා ටික ඒ ඩේටාබේස් එකට එන්ටර් කරන්නේ කොහොමද කියන එක ගැන චුට්ටක් කතා කරමු. ඊට කලින් මම ගිය සතියේ ඔයාලට පැහැදිලි කළා PHP අපේ පළවෙනි ලෙසන් එක. මම හිතන්නේ ඒක බලන්න ඇති මම ගිය සතියේ වීඩියෝ එක හදලා තිබුණේ අප්ලෝඩ් කළේ නැහැ නම් ඒක මම අද දවසේ කොහොම හරි අප්ලෝඩ් කරන්නම්. හරි. අපි බලමු අපේ ස්ක්‍රිප්ට් එකේ තිබිච්ච මොනවද තියෙන කාරණා ටික සහ පොඩ්ඩක් මතක් කරගන්න. හරි. අපි කතා කරමු ෆයිල් එක ඒක කතා කරලා අපි ආයෙත් කතා කරමු මොනවද මේ PHP කියලා කියන්නේ. මම ලෙසන් එක ආයෙ මුලින්ම පටන් ගන්න පොඩ්ඩක් ඉක්මනින් ගිය සතිය වගේ PHP පටන් ගන්නවා කිව්වේ අපි less than mark එකයි questions mark එකයි PHP කියලා ටයිප් කරන්න කිව්වා. ඊට පස්සේ මේක අපි අවසන් කරනවා කිව්වේ questions mark එකයි greater than mark එකයි. ඒතකොට මේක ඇතුලේ තමයි අපි PHP code ලියන්නේ. ඒකෙදී අපි පළවෙනි එක කතා කළා echo කියන එක. echo කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි යම් දෙයක් යම් මොනවා හරි දෙයක් අපි front end එකේ view කරන්නේ. එහෙම නැත්නම් front end එකේ අපේ user ට එහෙම නැත්නම් customer ට පෙන්වන්නේ කොහොමද කියලායි අපි echo කියන එකෙන් කතා කළේ. ඒතකොට echo කරන්න පුළුවන් අපි පළවෙනි වතාවට කතා කළා මේ විදිහට echo කියලා type කරලා අපිට echo කරන්න ඕනි වචනේ මේ විදිහට මේ double quotation ඇතුලේ මේ single quotation ගන්නත් පුළුවන් double quotation ඇතුලේ ලියනවා කියලා. ඒතකොට මේක අපි සේව් කරලා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ hello කියන වචනේ view වෙලා පෙන්නනවා front end එකේ. අපි නිකන් ඒක බැලුවොත් මේ විදිහට host project 1 my file php අපිට පේනවා මෙතන hello කියන එක echo වෙලා තියෙනවා. අපි කියන්නේ මේකට echo වෙනවා කියලා echo වෙලා තියෙනවා. හරි. මම මේක ලේසි වෙන්න මම ගන්න මේ විදිහට ඊට පස්සේ අපි variable ගැන කතා කළා. variable එකක් කියලා කියන්නේ data එකක් දත්තයක් එහෙම නැත්නම් data එකක් එහෙම නැත්නම් value එකක් తాවකාලිකව අපේ page එකේ store කරලා තියාගන්න. ඒතකොට variable එකක් අපි පටන් ගන්නේ dollar mark එකකින් කියලා කිව්වා. dollar mark එකකින් ඊට පස්සේ අපි variable එකට name එකක් assign කරන්න ඕනේ. මම මොකක් හරි නමක් ගන්නවා මම ගන්නවා මෙහෙම full name කියලා. මේක තමයි variable එකේ නම. variable එකක් පටන් ගන්නවා කිව්වේ dollar mark එකකින් ඊට පස්සේ variable එකේ නම. එනකොට මේ variable එකේ නම මෙහෙම වචන දෙකකින් එන්න බෑ මේ විදිහට. වචන කැඩෙන්න බෑ. එහෙම අපිට ඌමනාවක් නම් එහෙම වෙන් කරලා පෙන්නන්න අපිට underscore හරි නැත්නම් dash වගේ විදිහට පෙන්නන්න පුළුවන්. බොහෝදුරට අපි ගන්නේ underscore. මෙහෙම ගන්න පුළුවන්. හරි. එතකොට ඊට පස්සේ similar mark එක ඊට පස්සේ මේකේ තියෙන value එක අපි දාන්න ඕනේ මොකද්ද value එක කියලා. මේ අපි අද කතා කරනවා මේ data type කියන්නේ. එතකොට අපි කතා කරනවා මේ quotation mark දාන්නේ මොනවටද නැත්නම් මොනවටද කියලා. දැනට අපි මෙහෙම ලියමු. එතකොට variable එකේ full name කියන variable එකේ value එක තමයි අපි හිතමුකෝ මේ විදිහට මම නමක් දාන්න කමල් අජසිංහ. ඉතර variable එක අවසන් වුණ ගමන් අපි මේක අනිවාර්යෙන් semicolon එකෙන් අවසන් කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට මේක
අපිට සේව් කරන්න පුළුවන්. දැන් මේක රීලෝඩ් කරලා බැලුවොත් ඔයාලට මේක පේන එකක් නැහැ. ඒ මොකද අපි මේක පෙන්වන්න කියලා කිව්වේ නැහැ. PH වලින් අපි front end එකේ පෙන්වන්න එහෙම නැත්නම් view කරන්න කියලා කියන්නේ echo state echo කියලා. එතකොට මේක මුලින් අපි echo කියලා දාමු. එතකොට මේකේ variable එක view කරලා පෙන්නනවා. බලන්න එතකොට මෙන්න මේ විදිහට හරි. එතකොට මේක අපි තව දෙයක් දැනගන්න ඕනේ. මේක අපි enter කළාට මෙහෙම enter කළාට ඔයාලට පේනවා front end එකේ එහෙම පල්ලෙහාට break වෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට අපි පාවිච්චි කරනවා මේ විදිහට echo කියලා. අපි අර HTML tag එක අපි echo කරනවා මේ විදිහට. මොකද අපි කරගත්ත BR tag එක PHP ඇතුලේ මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේක පල්ලෙහාට මේ විදිහට එනවා. හරි. අපිට පුළුවන් මේ variable එකක් කලින් assign කරලා එහෙම නැත්නම් කලින් මේකට value එකක් දීලා පස්සේ echo කරන්නත් පුළුවන්. අපි පස්සේ කලින් variable එකක් දීලා පස්සේ අපිට echo කරන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් අපි ගත්ත variable name එකෙන් මේ විදිහට echo කරන්න පුළුවන්. variable එක type කළා ඊට පස්සේ මේ විදිහට semicolon එකෙන් අවසන් කළාට පස්සේ මේ විදිහට දැන් අපිට මෙතන ආවේ ඒ නම. කලින් අපි ඒක අයින් කළා echo කියන එක. දැන් අපිට මෙතන echo වෙන්නේ මෙන්න මේ variable එකෙන් එන data එක. අපි දැන් මෙතන මේක වෙනස් කළොත් මම පොඩි වෙනසක් කළා. එතකොට බලන්න මෙතන මේක මේ විදිහට වෙනස් වෙනවා. එතකොට තමයි variable ගැන කතා කරේ. ඊට පස්සේ අපි කතා කළා අර form එකකින් data අපි transfer කරන හැටි. අපි ඒක අද අනිවාර්යෙන් මුලින් ඉඳන් කරනවා. ගිය සතියේ මම නිකන් කරලා පෙන්නුවට අපි ඒක මුලින් ඉඳන් කරනවා. අපි ගිය සතියේ පුරාවටම මෙන්න මේ ටික තමයි කතා කරේ. මට මතක හැටියට ඔය කරුණ ටික අපි මෙතනින් එහාට අද බලමු. අපි ඉගෙන ගන්න ඕනේ තවත් කාරණා කිහිපයක් ගැන. PHP වලදී අපිට practical වගේම අපිට ඉගෙන ගන්න තව lessons ගොඩක් තියෙනවා practical කරන අතරේ. අපි අද කතා කරමු data type ගැන. මොනවද අපි PHP වල මෙහෙම මේ enter කරන්න පුළුවන්. එහෙම නැත්නම් variable එකකට assign කරන්න පුළුවන් මේ value එකක් විදිහට දෙන්න පුළුවන් දත්ත වර්ග මොනවද කියලා. නැත්නම් data type ගැන මොනවද කියලා. හරි. මම මේ ටික delete කරන්න. අපි ගිය සතියේ කරපු ටික. හරි. data type වර්ග කිහිපයක් තියෙනවා. අද අපි type වර්ග කතා කරමු. data type වර්ග කිහිපයක් ගැන සියල්ලම නෙමෙයි අපිට දැනට උවමනා වෙන type එක. ඒක තමයි දැන් ඔයාලට තේරෙනවා අපි data විදිහට අපිට test එකක් enter කරන්න වෙනවා. සමහර වෙලාවට number එකක් දැන් test එකක් කියලා ගත්තොත් full name එක address එක නේද workplace එක ඒව ඔක්කොම අපි test එකක්. එහෙම නැත්නම් අපි ඒවට characters ගන්න. එහෙම නැත්නම් අපි ඒවට මේ වචන ගන්න. හරි. ඒක එක data එක. ඊට පස්සේ අපි age එක ගත්තොත් age එක කියලා කියන්නේ ඉලක්කමක් ගන්න. අපි සාමාන්‍ය ඉලක්කම් වලින් එහෙම නැත්නම් numbers වලින් කිව්වොත් අපි ඒක ඉලක්කමක් ගන්නවා. නැත්නම් ඒක test එකක් විදිහට දෙන්නත් පුළුවන් වචනේ. ඒ වගේ. එතකොට අපිට හම්බුණා එතනත් අපි කතා කළා test එකක් කතා කළා number එකක් කතා කළා. ඒ වගේ මේවට වචන තියෙනවා. මොකද දැන් අපි numbers කියලා කියන්නෙත් නෑ test කියලා කියන්නෙත් නෑ. අපි අද කතා කරන්නේ මොනවද ඒවා කියලා. ඒ වගේ data types වලට කිහිපයක් ගැන කතා කරනවා. පළවෙනි data type එක තමයි string කියලා කියන්නේ. පළවෙනි data type එක තමයි string. හරි. අපි අද කතා කරන්නේ data type ගැන. නැත්නම් මේ දත්ත වර්ග මොනවද කියලා. මේ කමෙන්ට් එකක් දාගත්ත මේවා ගිය සතියේ අපි කලින් මම කියලා දීලා තියෙනවා. කමෙන්ට් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි view වෙන්න එහෙම නැත්නම් මේ අපිට අමතක වෙනවට අපිට මෙතන මොනවා හරි දෙයක් දාලා තියන්න පුළුවන්. සහ ඊට අමතරව මොනවා හරි දෙයක් අපිට run නොවෙන්න එහෙම නැත්නම් run වෙන්නේ නැතුව disable කරලා තියන්න පුළුවන් කමෙන්ට් කරලා. හරි. හරි. පළවෙනි එක තමයි data type එක
string data type එක string කියලා කියන්නේ අපි දන්න වචනෙන් කිව්වොත් test එකක් කියන එක. අපි දන්න විදිහට කිව්වොත් test එකක්. දැන් අපි test එකක් විදිහට මොනවද ගන්නෙ? test එකක් විදිහට අපි ගන්නවා name එක address එක ඒ විදිහට මොනවා හරි වචන නැත්නම් characters විදිහට තියෙන දේවල් අපි කියන්නේ string එකක් කියලා. string කියන වචනේ තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. මේක string එකක් කියලා කියන්නේ. හරි. අපි බලමු කොහොමද string එකක් කියලා ලියන්නේ කියලා. හරි. මම example එකක් විදිහට name කියන එකම ගන්න. අපි string එක අනිවාර්යෙන් ලියන්න ඕනේ double quotation ඇතුලේ හෝ single quotation ඇතුලේ. පොදුරට අපි ගන්නවා double quotation ගන්නවා single quotation එකක් ගන්නවා. මම පුරුදු විදිහට ගන්න double quotation. එතකොට මේ double quotation ඇතුලේ තමයි string එකක් ලියන්න ඕන. එහෙම නැත්නම් ටෙස්ට් එකක් ලියන්න ඕන. දැන් මේක ඔයා දැන් අපි ගමුකෝ මේ විදිහට name එක. අපි හිතමුකෝ සාමාන්‍ය ආර කියලා. මම ගත්තා මේක මොකද්ද? string එකක් දැන්. මොකද්ද string එක? name එක නමක් ගත්තා. එතකොට මේ ඇතුලේ ටෙස්ට් එකේ ස්පේස් තිබුණාට ගැටලුවක් නැහැ. ඒක අපිට උවමනා විදිහට ලියන්න බෑ. මේ මෙතන variable name එක අනිවාර්යෙන් වචන දෙකක් එනවා නම් එහෙම කඩන්න බෑ. මම කිව්වා underscore එක වගේ තියෙන්න ඕනේ. නැත්නම් එකටම ලිව්වත් කමක්. මොකද අපිට පේන වැරෙන්න මේක පේන්නේ නැහැ කස්ටමර්ට. එහෙම නැත්නම් මේක බලන කෙනාට පේන්නේ නැහැ. හරි. එතකොට මේක අපි අවසන් කරන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේක මතක තියාගන්න. හොඳයි. ඒක අවසන් කරන්න ඕනේ semicolon එකකින්. හරි. දැන් අපිට මේක echo කරලා බලන්නත් පුළුවන්. අපි නිකන් echo කරලා බලමු මේ විදිහට. එතකොට echo කරන්නේ අපි name කියන variable එක විතරයි. උඩින් අපි name කියන එක assign කළා. ඒකට value එකක් දුන්නා. ඊට පස්සේ අපි echo කරලා බලුවා මේ විදිහට. මේක මෙතන save බැලුවොත් ඔයාලට මෙතන පේනවා මේ විදිහට. අපි මේකෙන් ඉගෙන ගන්න දේ තමයි මේ අර data type එක මොකක්ද string එකක් කියලා. හරි. මෙහෙම බලන්න පුළුවන්. අපි තා පොඩ්ඩක් බලමු මේ විදිහට. ඔව් කාගේද mic එකක් on වෙලා තියෙන චුට්ටක් බලන්න. මේක මේ පැහැදිලි කරන්න මොකක්ද කියලා. මේක මොකද්ද වෙන්නේ කියලා echo get type variable name එක get type variable name එක දැන් බලන්න මෙතෙන්ට ආවා මම මේක break tag එකක් දාගන්න මෙතෙන්ට single quotation ඇතුලේ දාමු sorry yeah ඒ කියන්නේ මේ දෙක මට break කරගන්න මම දැම්මේ මොකද්ද මේ එනවා ඇත්තේ echo get type name ඩොලර් කාටද කියන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් එන්නේ මේ variable එකේ එහෙම නැත්නම් name කියන variable එකේ තියෙන type එක. එහෙම නැත්නම් මේ data එකේ type එක අපිට ගන්න පුළුවන් මොකක්ද කියලා. දැන් මම කිව්වේ මේක string එකක් කියලානේ. බලන්න මෙතන get type එක ගත්තාට පස්සේ අපිට string එකක් කියලා කියනවා. හරි. එතකොට සමහර වෙලාවට මම ඇත්තටම අනිත් ලැන්ග්වේජ් නම් මම කරලා නැහැ වැඩි Java පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. නමුත් එහෙම අය ඉන්නවා නම් සමහර මම අහලා මේ කියලා කියන්නේ අපි අනිත් ලැන්ග්වේජ් වලදී බොහෝ දුරට අපි data එක assign කරනවා නම් data එක type එක මොකක්ද කියලා කියන්න ඕනෙලු. කියන්න ඕනේ. සමහර ලැන්ග්වේජ් වල එහෙම තියෙනවා. නමුත් PHP වල එහෙම ඕනේ නැහැ. දැන් මේකේ අපි කිව්වේ නෑ මේක string එකක් කියලා. නේද? ඒ වුණාට අපිට මෙයා කියනවා අපිට මේක string එකක් කියලා. අපි තව බලමු ඒ වගේ data type එකක්. දැන් අපි මෙහෙම බැලුවොත් අපි වෙන variable එකක් ගමු. මම මෙහෙම age කියලා. තාම අපි යන්නේ string type age සමානයි. මම double quotation ඇතුලේ දෙනවා. මේ විදිහට.
age සමානයි ඩබල් කොටේෂන් ඇතුලේ දුන්නේ. මේක වැරදි. අපි සාමාන්‍යයෙන් නම්බර් එකක් දෙන්නේ නැහැ. අපි ඊගාව data type එක ගැන කතා කරනකොට කියනවා. නමුත් මෙහෙම නම්බර් එකක් අපි ඩබල් කොටේෂන් ඇතුලේ දුන්නොත් මේක string එකක් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ. අපි ඊගාව type එක අපි කතා කරමු integer ගැන. මෙහෙම දුන්නොත් නම්බර් එකක් ඩබල් කොටේෂන් ඇතුලේ මේක මොකක් විදියටද data type මේ හඳුනාගන්නේ PHP එක. මේක string එකක් විදියට හඳුනා ගන්නවා. අපි ඒකත් බලමු. age කියන එකේ data type එක අපි හිතන් ඉන්නේ මේක number එකක් කියලා. නමුත් අපි මේක බැලුවොත් ඒකත් අපිට string එකක් විදියට තමයි දෙන්නේ. string එකක් විදියට තමයි ඔයාලට ඒක පෙන්වන්නේ. අපි මේක ඩබල් කොටේෂන් ඇතුළේ ලිව්වේ නැත්නම් අපි නම්බර් එක සාමාන්‍යයෙන් අපි ලියන්නේ ඩබල් කොටේෂන් නැතුව මේ විදිහට. දැන් මේක බැලුවොත් ඔයාලට මෙතන ඊගාව අපි කරන්න ඉන්න data type එක අපිට එනවා. එතකොට අපි මේකෙන් data type එක ඉගෙන ගත්තා. මොකක්ද පළවෙනි data type එක? string කියන data type එක. string කියලා කියන්නේ අපි මොනවා හරි වචන අකුරු එක්ක යන්නේවා අපි හඳුන්වන්නේ string එකක් කියලා. ඒක අපි test එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ access වගේ කරනකොට test කියලා කියන්නේ. මොකද PHP වලදී පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා string එකක් කියලා. string එකක් අපි value එක assign කරනකොට අනිවාර්යයෙන් double quotation හෝ single quotation ඇතුලේ එන්න ඕනි. ඒක අපිට PHP වල ලියන්න ගියාට පස්සේ අපිට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා මොන වගේ තැන් වලද double quotation දෙන්නේ සහ මොන වගේ තැන් වලද single quotation දෙන්නේ. ගැටලුවක් නැහැ. දැන් මේ වගේ තැන් වලට අපිට single quotation ගන්නත් පුළුවන්. මෙහෙම ගන්න පුළුවන්. අපි මොකද මේ පොඩි example එකක් කියන්න. එහෙම ගැටලුවක් නැහැ. ඔයාලට පේනවා ඇති එහෙම ප්‍රශ්නයක් නැහැ මේක වැඩ කරනවා. හරි. හරි. එතකොට ඔයාලට මේක පැහැදිලි ඇති. string එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. string එකක් කියලා කියන්නේ එතකොට characters අඩංගු දත්ත වලට අපි කියනවා data වලට කියනවා string කියලා. අපි ඊගාවට යමු. මම හිතන්නේ ගැටලු තියෙනවා නම් කියන්න මේ speed වැඩි නම් කියන්න. මේක පොඩි අර theory කොටසක් නිසා කොන්ට්‍රැක්ට් ගන්න ඉක්මනින් කියාගෙන යන්න. දෙවෙනි එක තමයි අපේ දෙවෙනි data type එක. දැන් අපි ඒක භාගයක් කතා කළා. integer. ඒක තමයි integer කියලා කියන්නේ. integer කියලා කියන්නේ මේ number එකක්. ඒක පොඩි වෙනසක් තියෙනවා. integer කියලා කියන්නේ number එකක් කියන එක. හැබැයි integer කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවලට. මේ පූර්ණ සංඛ්‍යා කියලා අපි අහලා තියෙනවා එක ඍණ හෝ එහෙම නැත්නම් පොසිටිව් හෝ නෙගටිව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දශම ස්ථාන ඩෙසිමල් ප්ලේසස් වෙන්න බෑ. ඒ වගේ සංඛ්‍යාවකට අපි කියනවා integer එකක් කියලා. අපි බලමු මේ වගේ integer එකක්. නැත්නම් අපි ගමු කලින් ගත්ත එකම age එක අපි මේ විදිහට assign කරන්න පුළුවන්. ඒතර integer එකක් එහෙම නැත්නම් number එකක් අපි variable එකක ලියනකොට මේ විදිහට නිකම්මයි ලියන්නේ. නිකම්ම කියලා කියන්නේ double quotation නැතුව ලියන්න. quotation mark නැතුව ලියන්න ඕන double or single quotation mark නැතුව. එතකොට අපි බලමු මේක echo කරලා assign age දෙක එහෙනම් ඔයාලට මේක පේයි br tag එකකුත් තියෙනවා උඩ break වෙලාම පල්ලෙහාට මෙතන 30 කියලා ඇවිල්ලා තියෙනවා. ඕනනම් මෙහෙම ලියන්න පුළුවන්. අපිට බලන්න දැන් මේ අපි මේක ඇතුලේ තව ගන්නව නම් මේ මෙන්න මේ my age is එතකොට මේක echo කරන්න කලින් මම string එකක් විදිහට ගත්තා. ආයෙ නැවත වතාවක් මෙන්න මේ test එකක් තව. ඒකත් එක්කම echo වෙනවා. මොකද මෙතන කොටස් දෙකක් නිසා මේ break කරනවා මෙන්න මෙතන dot එකකින්. බලන්න my age is 30. ඒ විදිහට ආවා.
අපි ඒ කොටස අපි අයින් කරමු දැනට. ඒකේ චුට්ටක් අර පොඩ්ඩක් බලන්න මේ මෙතන ඩොට් එකක් තියෙන්න ඕනේ. මෙතන මොකද අපි එකෝ කරන්නේ data. ඇත්තටම මේ මෙතනත් ඇත්තටම තියෙන්නේ age විදිහට එන්නේ 30 කියන එක. ඒ නිසා අපි මේක මේ වෙන් කරන්න තමයි ඩොට් එකක් තියාගන්නේ. මේ ඩොට් එක තිබ්බේ නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. නිකන් අපි එහෙමත් නිකන් කරලා බලමු මොනවද මේක වෙන්නේ කියලා. ඉගෙන ගන්න එපා ඔක්කොම. අර එරර් එකක් එනවා. නේද? බලන්න මේ ඩොට් එකෙන් ඒ එරර් එක ආවේ. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් සමහරලාට ගොඩක් දුරට ඕන ප්‍රැක්ටිකල් කරලා ඕනේ ඉගෙන ගන්න. හරි. 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 බලමු මේකේ ටයිප් එක මොකක්ද කියලා අපිට පෙන්වන්නේ මොකක්ද කියලා. සමහරට ඉන්ටිජර් කියන වචනේ පෙන්වන එකක් නෑ. බොහෝ දුරට ඩබල් කියන වචනේ පෙන්වන්න පුළුවන්. බලමු අපි මොකක්ද මේකේ age කියන එකේ data type එක මොකක්ද කියලා. මේක කොහොමද සේව් කරලා බලමු. ඔයාලට පේනවා ඉන්ටිජර් කියලා පෙන්වනවා. සමහරවල්ලාට ඩබල් කියලා පෙන්වන්න පුළුවන්. ඩබල් සහ ඉන්ටිජර් කියලා කියන්නේ එකම වර්ගයේ data type වලට ඉන්ටිජර් හෝ එහෙම නැත්නම් ඩබල් වෙන්න පුළුවන්. පොදුවේ පාවිච්චි කරන වචනේ තමයි ඉන්ටිජර් කියන එක. එතකොට age කියන variable එකට අපි මේක මේ බැලුවොත් බැරි වෙලාවත් අපි කලින් මේක quotation mark ඇතුලේ දැම්මොත් දැම්මොත් අපිට මොකද්ද data type එක එන වැත්ත එහෙනම් string එකක් කියලා කියයි. string කියලා අපිට මෙතන ඔයාලට පේන්න තියෙනවා. මොකද අපි string එකක් කියලා ගත්තේ ඇයි එහෙම ආවේ මෙතන quotation ඇතුලේ දාලා තියෙනවා. සමහරට මෙහෙම වුණාට පස්සේ මේවා එකතු කරන්න බැරි වෙනවා. දැන් අපි මේවා මේ විදිහට age අපි ගත්තොත් age 1 සමානයි මේ විදිහට ගන්නවා. ඊට පස්සේ නිකන් අපි පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. මෙහෙම එයිද කියලා බලන්න. age 2 සමානයි 20 කියලා ගමු. දැන් අපි මේ පල්ලෙහෙන් බැරිලාත් මේක එකෝ කරලා බැලුවොත් එකෝ වෙනවද කියලා බලන්න. මේක එකතු කරන්න පුළුවන්ද කියලා බලන්න. $sign age 1 plus $sign age සමහරට එකතු නොවෙන්නත් පුළුවන්. වෙන්නේ නැහැ. මොකද string දෙකක් එකතු කරන්න බැරි නිසා බලන්න මෙහෙම මොකක්ද දාන්න age 1 කොහෙද a කියලා කියන්නේ null එකක් එනවා 50 කියලා එනවා. නමුත් error එකක් එක්ක මේක පෙන්වන්නේ මෙතන අපි මේක ඒකාවයකට 50 කියලා පෙන්නනවා. නමුත් මේක මෙතනදී එන උනාට මේක සාර්ථක නැහැ. නමුත් මේකදී ඇත්තටම අපි කැල්කියුලේෂන් වලට ගන්නකොට සාමාන්‍යයෙන් type එක integer වෙන්න ඕනේ. මෙතන නම් එහෙම ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි එතකොට අපි අනිවාර්යයෙන් මේක මතක තියාගන්න. අපි මේකේ ගැටලුවක් නැතුව ආවට අපි integer type එකක් නම් මේ විදිහට quotation ඇතුලේ නැතුව පාවිච්චි කරන්න ඕනේ, ලියන්න ඕනේ කියලා. දැන් අපි type එක ගැන කතා කරේ නැහැ මේ විදිහට. කලින් මොකද්ද ඒ error එක ආවේ? අපිට ඒකත් ඉගෙන ගන්න ඕනේ. අපි ඒකත් නිකන් use කරලා බලමු මෙතන. දැන් අපිට අනිවාර්යෙන් error එකක් එනවා. මොකද අපි මෙතන echo කරන්න කියලා කියනවා මෙන්න මේ variable එක age1 කියලා. නමුත් age1 කියන එක ඊට උඩින් value එකක් දීලා තිබුණේ නැහැ. age1 කියලා variable එකක් මේ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි මේ undefined variable කියලා කියන්නේ. එතකොට line එකේ 17 වෙනි line එක අපිට වෙන්නනවා මෙන්න මේකේ මේ line එක ඔයාලට පේනවා ඇති. මේකේ තියෙනවා undefined variable එකක් කියලා කියන්නේ. මොකද අපි ඊට උඩින් ඒ age එක එහෙම assign කරලා තිබුණේ නැහැ.
හරි. අපි ඒකත් එක්ක අපි ඉගෙන ගත්තා මොකක්ද එහෙනම් දෙවෙනි මේ data type එක integer කියලා. එහෙම ගැටලුවක් නැතුව මේක පොඩි දේවල් නිසා අපි තුන්වෙනි එකටත් යන් මේක අපි අයින් කරමු මේ කරමු ඔය විදිහට. තුන්වෙනි data type එක අද අපි කතා කරන float කියන data type එක. float. මොකක්ද මේ float කියලා කියන්නේ? දැන් අපි integer එකක් කියලා කියන්නේ integer data type එකක වෙන්න ඕනේ අනිවාර්යෙන් number එකක්. number එකක් තමයි හැබැයි අපි කියනවා decimal places එහෙම නැත්නම් දශම ස්ථාන තියන්න බෑ integer type එකක් නම්. float එකේදී වෙන්නේ අපිට දශම ස්ථාන එක තියන්න පුළුවන්. මේ විදිහට අපි ගත්තොත් percentage වගේ එකක් අපිට එන්න පුළුවන් මේ විදිහට. අපි හිතමුකෝ 12යි point මේ ඒකත් නම්බර් එකක් වගේ ඒ නිසා අපි මේ විදිහට තියෙනවා. දැන් percentage එකක් එකෝ කරලා බලමු. මේ විදිහට br ටැග් එකක් මේක දාගමු. percent මේකේ plus 50 වලට පස්සේ break වෙන්න ඕන හින්දා මම මේ br මෙතන දාගත්තේ. ඔයාලට මෙතන පේනවා එකෝ වුණා. අපි data type එකක් ගමු මේ විදිහට. අපි ගන්න get type කියලා මම copy paste එකක් දාලා copy කරගන්න. percentage කියන variable එකේ data type එක මොකක්ද කියලා බලුවොත් ඔයාලට මේ මෙතන double කියලා ආව මෙතන. sorry මට එතන වැරදුනා මේ අර float කියන සහ double කියන එක සමානයි මේකට නෙවෙයි. පොඩි වැරදීමක්. ඒකත් අපි break එකක් දාගමු. කමන්නේ ගැටලුවක් නැහැ මේක ඉස්සරහින් තියෙනවා. හරි. එතකොට 12.52 කියලා කියන්නේ ඩබල් එකක් කියලා කියනවා. ඩබල් කියලා කියන්නේ මට කලින් වැරදුනා මේ ඒක ඉන්ටිජර් නෙමෙයි අපිට ෆ්ලෝට් සහ ඩබල් කියන එක සමාන විදිහට ගන්න පුළුවන්. ෆ්ලෝට් සහ ඩබල්. මම පේනවා එතන ඇවිල්ලා තියෙනවා ෆ්ලෝට් සහ ඩබල්. එතකොට අනිවාර්යෙන් database කරන්න ගියාට පස්සේ අපි අද database ගැන චුට්ටක් කතා කරනවා මේ ලැබෙන සතියේ නිරෝෂන් සර් ඔයාලට database ගැන අනිවාර්යෙන් කරයි. මොකද සර්ටත් කොවිඩ් හැදින නිසා තමයි අද කරේ නැත්තේ. ලැබෙන සතියේ කොහොම හරි එන්නම් කියලා කිව්වා. එතෙන්ද ඔය type ගැන කතා කරයි අපි දැනට සාමාන්‍යයෙන් අපේ practical එක කරගෙන යන මේ type ගැන මෙහෙම පොඩි අවබෝධයක් ගමු. percentage එක. එතකොට අපි මොකද දෙවෙනි තුන්වෙනි data type එක ගැන කතා කළා. float එහෙම නැත්නම් double කියන type එක. ඒකට ඔයාලට ආව මෙතන දශම ස්ථාන එක තියෙන නිසා මේක double කියලා. ඒකත් මම හිතන්නේ ලොකු දෙයක් නැහැ. අපි ඊගාවට කතා කරනවා මේ array කියන data type එක. එහෙම නැත්නම් තව එකක් අපිට කතා කරන්න පුළුවන් මේක ඊට කලින් boolean. boolean කියන data type එක අපිට වැඩි වශයෙන්ම උමනා වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය තැන් තියෙනවා. දැන් සමහර ඒවා තියෙනවා yes සහ no කියලා අපි උත්තර දෙකකින් එකක් විතරක් ගන්න නැහැ. හරි yes no කියන එකම.
ඒ වගේ තැන් වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් boolean type එකේ data type එකක්. අපි නෝ reason එහෙම නැත්නම් අපි ගත්තොත් decision නැත්නම් reason අපි මොකක් හරි වචනයක් ගමු මේක ලියන්නේ reason දෙනවා නැත්නම් අපි true false වගේ ගත්තොත් මේක yes no කියන එක නෝ true false කියලා ගත්තොත් දැන් මේකේ data type එක අපිට පේනවා true සහ අපිට එන්න ඕනේ false විතරයි මේ data type එකේදී වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ නැහැ නමුත් අපිට ගන්න පුළුවන් මේකේ අපි data type එක ගත්තොත් එකෝ කරලා බලමු get type එක වරහන් ඇතුලේ brackets ඇතුලේ reason එතකොට මේ වගේ ගත්තොත් ඔයාලට මෙතන මොකක්ද මේකේ ගැටලුව ආවේ sorry එතකොට බලන්න මෙතන boolean කියලා වචනය ආවා මේක true සහ false කියන වචන දෙක අපි මෙතෙන්දි පාවිච්චි කරන තැන තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් මේ වගේ එන්න පුළුවන් true or false කියලා එනවා අනිවාර්යෙන් අපිට ඉස්සරහට. හරි. ඒ වගේ අපිට MySQL එක්ක වැඩ කරන්න ගියාට පස්සේ අපිට නිතරම ඕක වුණා වෙනවා. ඒකත් අපි මතක තියාගන්න මේකේ එන විදිය boolean කියන data කියන එක අපිට දැනට වුණා වෙන්නේ නැහැ. නමුත් අපි ඒකත් කතා කරමු. මොකද්ද මේ array එකක් කියලා කියන්නේ? array එකක් කියලා කියන්නේ ඇත්තටම දැන් උඩ ඉඳන් ඔයාලට බැලුවොත් එක variable එකකට දෙන්න පුළුවන් එක data එකක් විතරයි. එහෙම නැත්නම් එක value එකක් විතරයි. මෙතන age 1 කියලා ආවේ එකයි. මේ හැම තැනටම ඔයාලට එක variable එකකට දෙන්න පුළුවන් එක value එකයි. පල්ලෙහා ඔයාලට ඒ වගේ පේනවා. array එකකට එක variable එකකට store කරන්න පුළුවන් දත්ත කිහිපයක්. අපි හිතමුකෝ names කියලා ගත්තොත් names සමානයි අපිට ඒක ඇතුලේ මේ විදිහට store කරන්න පුළුවන් data කිහිපයක් store කරන්න පුළුවන් මේ විදිහට ඔය විදිහට. ඒතර මේක අපි හඳුන්වන array type එක. ඒක අර මේ ඔයාලා මේ ඔයාලේ chat එකේ තියෙන code එක copy කරලා බලන්න. ඒකෙන්ද ගන්න පුළුවන්ද කියලා. හරි array එකක් කියලා කියන්නේ මොකක්ද කියලා විතරක් දැනට ඉගෙන ගමු. මේ එකම variable එකකට මොකක්ද values කිහිපයක් අපිට එකතු කරගන්න පුළුවන්. මෙතන comma mark වලින් ඒක අපිට අනිවාර්යෙන් උවමනා වෙනවා මේ දැන් ඉස්සරහට අද අපිට පුළුවන් වුණොත් array එකකට ගම්මු වෙලාව තිබුණොත් මම හිතන්නේ පුළුවන් වෙයිද දන්නේ මොකද SQL එක database එකේ අපි data කතා කරනකොට අපි array එකකට තමයි ගන්න. ඒක අපි පොඩ්ඩක් උතන අයින් කළා ඊගාව එකට යමු. ඊගාව එක තමයි මම දැනට අද දවසේ කරන ඊගාව එක null කියන data type එක. null කියලා කියන්නේ ඔයාලට තේරෙනවා null කියලා කියන්නේ value එකක් නැති variable එකක්.
සාමාන්‍යයෙන් අපි ගත්තොත් වේරියබල් එකක් assign කළා එහෙම නැත්නම් වේරියබල් දෙකකට නමක් දීලා ඒකේ අපි කිසිම data එකක් නැතිව එහෙම නැත්නම් දත්තයක් නැතුව අපි ලියනවා නම් ඒක අපි කියනවා එහෙම නැත්නම් value එකක් නැතුව ලියනවා නම් null data එකක් කියලා කියනවා. දැන් උදාහරණයක් හැටියට අපි ඊට ලියන්න බැහැ මෙහෙම සාමාන්‍යයෙන් ලිව්වත් එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ කරන්න. මේ null කියන දේ විතරක් ගැන කතා කරමු. එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අපිට පුළුවන් දැන් උඩ තියෙන data එක. එහෙම නැත්නම් දැන් ඔයාලට පේනවා මේ අපි percentage වගේ මොකක් හරි ගත්තොත් මේ වගේ මොකද්ද variable එකක් ගත්තොත් අපිට පුළුවන් ඒකේ මේකේ තියෙන data එක මේ විදිහට unset කරන්න. එහෙම නැත්නම් මේ කියන data එක clear කරනවා කියන එක නැත්නම් අපි unset කරනවා කියලා කියනවා. අපි බලමු මේ වගේ එකක් කරලා අපි data එක මොකක්ද වෙන්නේ කියලා unset කරනවා. අපි ගමු උඩ තියෙන variable එකක් percentage වගේ කියන data එක අපි unset කළා මෙතෙන්දී. එතකොට ඊට පස්සේ අපි මේක echo කරලා බැලුවොත් මේකේ data එක මොකද්ද වෙන්නේ පෙන්නනවද කියලා percentage. එතකොට මේක අනිවාර්යෙන් පෙන්නන්නේ නැහැ. පෙන්වනවා මෙතන undefined variable percentage in line 40 කියලා. මොකද මෙතන අපි මෙතන unset කරලා තියෙන්නේ. මේකේ අපි බැලුවොත් get type එක. get type එක බැලුවොත් ඒක null එකක් විදිහට යටින් පෙන්නයි මේකත් එක්ක. එහෙම නැත්නම් මේ error එකක් එක්ක null කියලා පෙන්නනවා. හරි. එතකොට මේකෙදී අපි අද දවසේ මේ data type කිහිපයක් ගැන කතා කළා. අපි ස්ටෝර් කරන්නේ මේකෙන් අපි ඉගෙන ගන්න ඕනේ අතර මේ data කොහොමද අපි මේ ලියන්නේ කියලා. එහෙම නැත්නම් අපි variable එකක් ගත්තොත් string එකක් නම් අපි මේ quotation ඇතුලේ දාන්න ඕනේ. integer එකක් නම් මේ විදිහට ලියන්න ඕනේ. ඊට පස්සේ boolean sorry percentage එකක් නම් එහෙම නැත්නම් මේ sorry දශම ස්ථාන decimal place එක යනවා නම් අපි ඒකේ කොහොමද ලියන්න ඕනේ? ඒකේ data type එක. ඊට පස්සේ boolean ගත්තොත් ඒ විදිහට. ඊට පස්සේ array එකක් ගත්තොත් සහ අපි කතා කළේ null කියලා අන්තිමට ඒ වගේ. හරි. එතකොට මෙන්න මේවා අපි PHP වලදී පාවිච්චි කරන බහුල වශයෙන් පාවිච්චි කරන data type කිහිපයක් මේ කතා කළේ. මෙන්න මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා. දැන් අපිට එක අර එක ගැටලුවක් ආවා මේ array එක echo කර උනේ නැති එක. ඒකත් දැනට අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැත්තේ නැහැ. අදාළ වෙනවා. නමුත් අපිට වුණා පාඩමකට ඒක ලොකු අවබෝධයක් ඕනේ නැහැ. මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ගන්නවා නම් කියා දෙන්න. හරි. ඒ ටික අවබෝධයක් තියෙනවා නම් අපි යන් අපේ දෙවනේ කොටසට ඒක තමයි මම ඔයාලට මෙන්න මේ registration form එක එව්වා. මම හිතන්නේ ඔයාලට ඒක ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඒ register මේකේ මෙන්න මේ වගේ form එකක් එන්නේ. අද බලමු මෙන්න මේකේ data ටික අපි enter කරලා data පුංචි database එකක් හදාගෙන database lesson එක කරනකම් ඔයාලට තනියෙන් මේක කරගන්න පුළුවන්. database එකක් හදාගෙන මේකේ තියෙන data අපි enter කළාට පස්සේ database එකේ save කරන්නේ කොහොමද කියලා. මේක root එකක් මම හිමීට කරන්න. ඊට පස්සේ මේ data enter කරලා බලමු data save වෙනවද කියලා. ඔන්න ඔය ටික තමයි අද
මම කරන්න හිතන් ඉන්නේ. හරි. මේක කරන්න කලින් අපි ඊට කලින් අපි බලමු මේකේ data ටික PHP වලින් ගන්නෙ කොහොමද කියලා. මම මේකේ වෙනම project එකක් open කරගත්තා. project කියලා. මම ඒකට යන්න register කියලා. register මෙන්න මේ project එක ඔයාලට මම ඒක එව්වා. ඒකේ index.php කියලා ෆයිල් එකක් ඇති. මේක ඔයාලට එව්වා මම හිතන්නේ ඒක දාගන්න ඇති. හරි මේකේ තියෙනවා ඒක ගත්තොත් first name එක last name එක birthday එකක් තියෙනවා gender එකක් තියෙනවා email address එකක් තියෙනවා phone number එකක් සහ designation එකක් select කරන්න තියෙනවා ඊට පස්සේ register කරන්න කියලා. ඒත් මේකේ මම ලොකු field ටිකක් දාගත්තේ නෑ සාමාන්‍ය පොඩි field ටිකක් දාගත්තා. මේක complex වෙන්න ඔයාලට මේ පාඩම lesson එක අමාරු වෙයි කියලා හිතාගෙන ඉතින් නතර කළා. මෙතන තියෙනවා අපිට data වර්ග කිහිපයක්. අපිට මේ දෙකේම string එකක් මේකේ date එකක් මෙතනක් තියෙනවා email එකක් phone number එකක් අපි මේවා කතා කළා ගිය සතියේ ඊට කලින් සතිවල මේ වගේ list එකක් ගන්න කොහොමද කියලා. හරි. මේකේ code එකට ගියොත් අපිට මෙන්න මේ විදිහට මේක පෙන්නනවා. මේ විදිහට ඒ code ටික ඔයාලට පේනවා. ඔයාලට පේනවා මේක form එකක් ඇතුලේ තියෙන්නේ. මේකේ method එක post වෙලා තියෙනවා. මේ form එක අවසන් වෙනවා මෙන්න මෙතනින්. ඒ form එකේ ඇතුලේ තමයි අපිට අදාළ data enter කරන්න ඕනේ form එක දීලා තියෙන්නේ. හරි. method එක අනිවාර්යෙන් post වෙන්න ඕනේ. නැත්නම් මේකේ තියෙන data post වෙන්නේ නැත්නම් data යන්නේ නැහැ. මම ඉස්සෙල්ලාම කරන්නේ ක්‍රම දෙකකට අපි පාවිච්චි කරමු මේකෙදි මම කරනවා මෙන්න මේ data enter කරන field වලට අපි නමක් දෙන්න ඕනේ. ඒක අපි ගිය සතියේ කතා කරා. එතකොට PHP වලදී අපි data transfer කරන්න ඕන නම් එහෙම නැත්නම් data එක යවන්න ඕන නම් අපි නම දෙන්නේ name කියලා. හරි. මේකේ ඔයාලට පේනවා මේකේ first name කියලා තියෙනවා. මෙන්න නම name එකක් දීලා තියෙනවා. first name ඒ කියන්නේ මේ data field එක අපි නම් කරනවා. නමක් දෙනවා ඒකට. මේකේ තියෙනවා last name කියලා. හරි. මේකට දීලා තියෙනවා name සමානයි birthday කියලා. gender එකට දීලා තියෙනවා. මොකද gender එක නම් මම ඒක පැහැදිලිව ඔයාලට කියන්න ඒක කමන්නේ name කියලා තියෙනවා. ඒක value එකක් දීලා නැහැ. ඒක කතා කරමු. මෙතන තියෙනවා name සමානයි gender කියලා. email එකට name සමානයි email කියලා තියෙනවා. phone number එකට phone කියලා කියනවා. මේකට subject කියලා තියෙන්නේ. මේක මම වෙනස් කරන්න. designation කියලා. හරි. මේ විදිහට අපි කලේ මේ data field වලට අපි නමක් දාගත්තා. මොකද අපි හඳුනාගන්නේ ඒ නමින් තමයි හඳුනාගන්නේ. ඊට පස්සේ ඔයාලට මේ submit button එකට ඕනනම් දාගන්න පුළුවන්. එහෙම අපි ඒක නොදා දැනට පාවිච්චි කරමු. මේකේ මම මේ div එක අවසන් වුණාට පස්සේ මම මෙතනින් ලියනවා මේ page එකේම PHP එක. මේක ඇතුලේ මේ විදිහට අපි ලියමු. දැන් මම කරන්නේ මෙන්න මේ first name කියන field එකෙන් අපි enter කරන data එකට අපි නමක් දෙනවා. ඒ නමින් enter කරන data එක අපි මේ code එක ඇතුළට ගන්නවා. ඒකට අපි variable එකකට තමයි ගන්න. ඒකට මම දෙනවා first name කියලාම. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. දැන් ඒක මේ අපි නමට දාන්න නැත්නම් මේ name එකේ තියෙන නම වෙන්න ඕනේ නැහැ. අර මේක දීලා තියෙනවා first name කියලා. මම මේකට වෙන එකක් ගන්න.
variable එකට වෙන නමක් ගන්න පුළුවන්. මම දන්නවා f name කියලා. මේක කෙටි වෙන තරමට අපිට ලේසි. හැබැයි මතක තියාගන්න පුළුවන් විදිහට දන්න ඕනේ. f name සමානයි. ඒතර මේකෙන් ගන්න අපි අර first name කියන field එකෙන් එන data එක. මම ඒක ගිය සතියේ කතා කළා මේ $mark post කියන වචනයක් එක්ක. අර මේක ලියලාම අපි ඒක පැහැදිලි කරන්න. ඊට ටයිප් කරන්න මේ විදිහට. එතකොට මේ variable එකකට ගන්නවා මෙන්න මේ data එකේ. එහෙම නැත්නම් අපි ගත්තොත් මෙන්න මේ first name එකෙන් එන මේ නමින් එන data එක අපි හඳුන්වනවා අපේ code එකේදී f name කියලා. දැන් ඔයාලට මේක දැන් පැහැදිලි කළොත් උඩින් අපි first name කියන field එකෙන් post වෙන data එක අපි මෙතනින් ඉඳන් හඳුන්වනවා. මෙතනින් ඉස්සරහට අපි හඳුන්වනවා f name කියලා. දැන් පැහැදිලි ඇති සම්පූර්ණ code එකම ගත්තට පස්සේ. අපි තව එකක් පැහැදිලිව ලියමු. තව එකක් තේරුම් ගන්න. ඊට පස්සේ last name කියන data එකට අපි මොකක් හරි data එකක් enter කරනවා නම් මොකක් වුණත් කමන්නේ. ඒ data එක අපි මේ code එකේ මෙතෙන්දී හඳුන්වනවා. අපි නමක් දාගමු එකටත්. ඊට මම දාගන්න f name නෙවෙයි l name කියලා. last name l name. ඒකට අපි name එක දීලා තියෙන්නේ අපි හිතලා නිකන් type කරන්න නැතුව නිකන් බලමු මේ විදිහට last name කියන එක මෙතනින් copy කරලා ගන්නවා. මේක type කළාට ගැටලුවක් නැහැ. ඔයාලා type කරන්න. ලේසි මේ copy කරලා ගන්න ඕන. ඒකට වැරදින්නේ නැහැ. මොකද අර දීලා තියෙන නම name එකම මෙතෙන්ට ගන්න ඕනේ මේ විදිහටම. පොඩි හරි වැරද්දක් තිබුණොත් මේකේ data එක identify කරගන්නේ නැහැ. ඊට පස්සේ ඉන්දු මහත්තයා මේ post එකට underscore post නෙවෙයි දෙන්නේ $mark underscore post කියලා දෙන්නේ නැත්නම් මේකේ කොහොමද බලන්න? post එක underscore නේද? ඔව් එහෙම තමයි. ඔව් නේ. ඔව් එහෙම තමයි. ඩොලර් එකෙන් පස්සේ නේද? ඔව් ඩොලර් එකයි t එකයි අතර underscore එකක් නේ. මෙතෙන්ට ඔව් මේක variable එකක් වෙනවද නැත්නම්? හරි මේ විදිහට ඔව් එහෙම මට ඒක වැරදුනා. නැත්නම් ඒක variable එකක් එතෙන්දී වෙනවා. මේ echo කරන්න ඕනේ. ඊට පස්සේ ඊගාවෙකට අපි යමු. මම මේක copy paste කරගෙන යන්න. අපි ගත්තේ ඊගාවට birthday එකට ඒකේ name එක birthday කියලාමයි තිබුණේ. මම ඒක මෙතන variable එකකට ගන්නවා b date කියලා. birthday name කරලා තිබුණේ නම් කරලා තිබුණේ birthday කියලා වෙන්න ඇති බලමු. මට මතක නැහැ ඒක කොහොමද තිබුණේ කියලා. මේ විදිහට තිබුණේ.
මෙතන කැමති නමක් බර්ත්ඩේ හරි බර්ත්ඩේට් හරි මොකක් වුණක් කවන්නේ ඩීඩී හරි මොකක් වුණක් කවන්නේ එතන වේරියබල් එක දාගන්න. හැබැයි මේ නමින්ම තමයි ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හරි මේක ගැටලුවක් නෑ. මෙන්න මෙතන. හරි ජෙන්ඩර් එකේ එතකොට ජෙන්ඩර් එක අපි කතා කළොත් මේකේ දැන් ඔයාලට පේනවා මේකේ මේල් ෆීමේල් දෙකෙන් එකයි සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකට එතකොට මේ රේඩියෝ බටන් දෙකටම එකම නම තියෙන්න ඕනේ මෙහෙම වෙන්න. හරි. ඔයාලට මේක පේනවා මේ රේඩියෝ බටන් දෙකේ නේම් එක එකම සමාන එකක් තියෙනවා. මේකෙත් නේම් එක ජෙන්ඩර් මේකෙත් ජෙන්ඩර්. ඒතකොට එහෙම වුණොත් තමයි එකම නමින් තියෙන ඒවායින් එකයි සිලෙක්ට් කරන්න පුළුවන්. අපි නිකන් මේකේ පොඩි වෙනසක් කරලා බලුවොත් දැන් මේකේ බලන්න මේ දෙකම සිලෙක්ට් වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඔයාලටත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ වගේ තැන්වල බලන්න එකම නමින් තියෙන්න ඕනේ. මේකෙදි අපිට තව වැඩක් තියෙනවා කරගන්න. මේකට වැලියු එකක් දෙන්න ඕනේ. මේකට මොකද අපි මේ හැම එකකටම වැලියු එකක් දෙනවා. දැන් මේක වැලියු එක අපි එන්ටර් කරනවා. නමුත් මේකේ වැලියු එක එන්ටර් කරන්න බෑනේ. මේක උනත් ඩේට් එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන් වැලියු එක විදියට. නමුත් මේකේ වැලියු එකක් සිලෙක්ට් කරන්න බෑ. ඒ නිසා වැලියු එක අපි මෙහෙම මැනුවල් එහෙම නැත්නම් මේක ඇතුලේ කෝඩ් එකකින්ම දෙන්න ඕනේ වැලියු එක මොකක්ද කියලා. මේ විදියට ඔන්න මේල් කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 1 2 කියලා එහෙම නැත්නම් එහෙම දෙන්නත් පුළුවන්. මේක ඊමේල් කියලා දෙන්නත් පුළුවන්. හරි. මේක මේල් මේකට දෙනවා ඊමේල් කියලා. ඒක මතක තියාගන්න මේ චෙක් බොක්ස් එකක් තියෙනවා නම් හෝ එහෙම නැත්නම් රේඩියෝ බටන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් වැලියු එකක් කෝඩ් එකේදී දෙන්න ඕනේ. කෝඩ් එකේදී වැලියු එකක් දෙන්න ඕනේ. මේවා අපි වැලියු එන්ටර් කරනවා. ඊමේල් එකකට වැලියු එන්ටර් කරන්න පුළුවන්. ෆෝන් නම්බර් එකට එන්ටර් කරන්න පුළුවන්. මෙන්න මෙතනක් ඔය ගැටලුව එනවා. හරි. මොකද අපිට මේ අපි ඒක බලමු එක කතා කරනකොට අපි මේකට වැලියු එකක් දුන්නා. දැන් අපි කොහොම හරි වැලියු එකක් දුන්නා. අපි ජෙන්ඩර් කියන ෆීල්ඩ් එකෙන් එන ඩේටා එක අපි මේ විදිහට මේකේ නම් කරමු. මම ජෙන්ඩර් කියලාම ගන්නම්. ජෙන්ඩර් ඒකේ නමින්ද ආවේ ජෙන්ඩර් කියලාමයි තිබුණේ. මේකේ වේරියබල් එකයි මේකයි සමානයි. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි ඊටු ටික ටක් ගාලා කරගෙන යන් ඊට ලේසි ෆෝන් නම්බර් එකට ඊට කලින් තිබුණ ඊමේල් එක ඊමේල් කියලාමයි තිබුණේ. ෆෝන් නම්බර් එකට ෆෝන් කියලා දිනනවා. මේක අපි වෙනම කතා කරමු. මම අර ලේසි ඉඳ මටක් ගාලා ඒක ඉක්මනින් මෙතන ලියා ගන්න. ඊමේල් මොන හරි මට වැරදෙනවා නම් කියන්න. ඊමේල් මේල් නෙමෙයි ඊමේල්. ෆෝන් එකට නැත්නම් contact හැබැයි contact කියන අපේ variable එකට data එක ගන්න phone කියන field එකකින් එන data එක. මොකද මේ වෙනස් දෙකක්ම ගත්තේ මොකද මේ මමත් PHP මුලින්ම දවස්වල අපි හිතන් ඉන්නේ මෙතන තියෙන නමයි මෙතෙන්ටත් එන්න ඕන කියලා. එහෙම එකක් නෑ. ඒ නිසායි මේ පොඩි පුළුවන් මේ වෙනස්ම දෙකක් ගත්තේ අපිට ඕන මේ නමම variable name එකට ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. හරි මේක ඔයාලට දැන් කියවන්න පුළුවන් එහෙනම් first name කියන එකෙන් post වෙන data එක name කියලා හඳුන්වනවා. last name කියන field එකෙන් එන post වෙන එහෙම නැත්නම් එන data එක l name කියලා හඳුන්වනවා. birthday නම් birthday b date ඒ විදිහට මේ ටික හඳුන්වනවා. අපිට තව එකක් තියෙනවා අපි ඉගෙන ගන්න මේකේ. ඒ තමයි මෙන්න මේ drop down list එකෙන් කොහොමද අපි ගන්නෙ. එතකොට මේක select කළාට ඇත්තටම මේ select වෙන එක නෙමෙයි මොකද්ද අපි value එක විදිහට එන්නේ. මේක නිකන් පේන්න විතරයි මේක කියන්නේ view වෙන එක විතරයි මෙතනින් වෙන්නේ. මේකේ value එක වෙනම දෙන්න වෙනවා. දැන් ඔයාලට මේ පේනවා මේකේ ගත්තොත් මේ select එක මගේ ඕකේ මේ select එකක් ගන්න කොහොමද කියලා කතා කරලා select එක ඇතුලේ options කීපයක් තියෙනවා.
එතකොට මේ ඔප්ෂන්ස් වලට අපි වැලියු එකක් දෙන්න ඕනේ. මේකේ වැලියු එක මොකද්ද? මේ ඔප්ෂන් කියන දන ස්පේස් එකක් තියලා වැලියු එකක් දෙන්න. වැලියු සමානයි ඩබල් කොටේෂන් ඇතුලේ මේ නමම වෙන්නත් පුළුවන්. හොඳේ නෑ. ඔයාලට කැමති නම් මේකේ වෙන අගයක් දෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යෙන් වැලියු එක මෙතන දෙන්නම ඕනේ. වැලියු එකක් තිබුණ නැත්නම් මේ ඩේට් එකක් සේව් වෙන්නේ නැහැ. මොකද දත්තයක් නැති නිසා. ඩේට් එකක් නැති නිසා. මේ විදිහට හැම ඔප්ෂන් එකකටම වැලියු එකක් දෙන්න වෙනවා. ඒක මේ නමම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපිට එහෙම ගමු ගැටලුවක් නැහැ. මේකටත් ඔප්ෂන් එකකට වැලියු එකක් දෙමු. මේවා ටෙස්ට් එකක් නිසා මේ ඇතුලේ බලන්න මේ ස්පේස් තිබුණාට ගැටලුවක් නැහැ මේවා. මොකද එහෙනම් මේකට දෙමු. ඒ ටෙස්ට් එකම මම ගන්නවා. ඔයාලට මේක පැහැදිලි ඇති. select drop down එකක අපි select කියන තැනට තමයි name එක assign කරන්නේ. ඒක තමයි මේ එහෙම නැත්නම් මේ field එකේ අපි නම දෙන්නේ මේකට. ඒකේ තියෙන options වලට අපි value එකක් assign කරනවා. value වලට ආයි name කරලා name දාන්න ඕනේ නැහැ. sorry option වලට name කරන්න ඕනේ නැහැ, නම් කරන්න ඕනේ නැහැ. මේ විදිහට ඔයාලා ඒක තේරුම් ගන්න. එහෙනම් අපි ඒකත් පල්ලෙහෙන් ලියමු. designation කියන variable එකට අපි ගන්නේ ඒකට අපි දීලා තිබුණ නම තමයි දීලා තිබුණ නම DEX කියලා දෙන්න. මේ කරපු දේ පැහැදිලි ඇති නේද? ඔටික පැහැදිලි ඇති. අපි නිකන් මේක එකෝ කර කර බැලුවොත් එක කළොත් අපිට අර එන්ටර් කරන ඩේට් එක මෙතෙන්දී මොනවා හරි ගැටලුවක් එනවා අපිට නිතරම මේක මේ මෙහෙම කරලා බලන එක හොඳයි. ඔකලා බලන එක හොඳයි. ඩේටා එක ඇත්තටම මේ දීලා තියෙන නමින් මෙතන අපිට එනවද කියලා. මුල් වතාවේදී ඔයාලට පේනවා මෙතන සම්පූර්ණ error එකක් එනවා. ඇයි error එකක් එන්නේ? අපි මේක data enter කරේ නැහැ. අපි මේකේ බලමු මේක සමන් මාර data එකක් කළා මේක mail දැම්මා. email එක ඔයාලට මේක පේනවා ඇති email එකට type එක දීලා තියෙන්නේ අනිවාර්යෙන් email කියලාමයි. මේ type එක email ඒ නිසා අනිවාර්යෙන් මේ එහෙම ඇඩ් මාක් එකක් එන්න ඕනේ අනිවාර්යෙන්. ෆෝන් නම්බර් එකක් අපි දෙමු. ෆෝන් නම්බර් එකටත් මම ඒක දීලා තියෙන්නේ ටෙක්ස්ට් එකක්මයි. ඒක ගැටලුවක් නැහැ. ඒ විදිහට ඩෙසිග්නේෂන් එක සිලෙක්ට් වෙලා තියෙනවා IT ඔෆිසර් කියලා. රෙජිස්ටර් කරලා බලමු. අපි ඉස්සෙල්ලා ඩේටා එක අපිට මෙතන මේක පෙන්නනවාද කියලා. ඔයාලට පේනවා මේක එක දිගට මේකේ මොකද බ්‍රේක් කරේ නැහැ. එකක්වත් කෙර ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි හරියට මේක ලියලා තියෙනවා. මේකේ නිකන් බැලුවොත් අපි නිකන් වෙනසක් කළා මෙතන මේ first name කියන එක මට වැරදිලා හිතන්නකෝ මම මෙහෙම කළා කියලා. මොකද නම දාලා නම තියෙන්නේ first underscore name කියලා. මට වැරදිලා මම මෙහෙම වුණා කියලා හිතන්නකෝ මේවා මේ වගේ errors එන්න පුළුවන් අනිවාර්යයෙන්. අපි දැන් එන්ටර් කරලා බලමු. සමන් mail අනිවාර්යෙන් error එකක් එනවා. මොකක්ද error එක?
ඔයාලට පෙන්නනවා මෙතන මෙන්න මෙහිම ඉන්ඩෙක්ස් එකක් තියෙනවා මේ undefined ඉන්ඩෙක්ස් එකක් තියෙනවා first name කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන first name කියලා මෙන්න මෙහෙම එකක් ඔයාලට පේනවා එහෙනම් හඳුනා ගන්න. මොකද error එක පෙන්නනවා මොකද්ද කියලා. ඒ නිසා අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන අනිවාර්යෙන් චෙක් කරලා බලන්න පුළුවන් මේ නම මොකද අතන තියෙන්නේ කියලා. ඔයාලට පැහැදිලි ඇති මම හිතන්නේ ඒක. මෙතන first underscore name තියෙන්නේ. නමුත් අපි කිව්වේ first name කියලායි. ඒ නිසා ඒක හරි. ගැටලුවක් නෑ. අපි මෙතෙන්ට ගම මේ කෝඩ් එක හරියගෙන. ඉතින් මට පොඩ්ඩක් අර මේ drop down menu එකේ value එක දාපු තැන චුට්ටක් පෙන්නන්නකෝ. ගැටලුවක් තියෙනවා 10 ටයිප් කරලා පෙන්නන්න ඕනද? නෑ මට එතන තැන විතරක් පෙන්වනවා නම් ඇති. ඔව් මෙතන අපි උඩ සාරංග දැන් අපි මේ වගේ අපි value එකක් enter කරනවානේ. දැන් මේ වගේ අපි value එක enter කරනවා. මොනවා හරි enter කරන්න පුළුවන්. නමුත් අපිට මේ check box එකක් හරි නැත්නම් radio button වලදී data enter කරන්න දෙන්නේ නැහැ. select කරන්න දෙන්නේ. ඒ වගේම තමයි මෙතන. මේවයේ ඇත්තටම මේ mail කියලා කියන්නේ ඒක මොනවා හරි ගැටලුවක් තියෙන හැමෝටම පොඩ්ඩක් අහගන්න. මේ mail කියලා කියන්නේ ඇත්තටම මේක value එක නෙවෙයි. මේක මේ ඇත්තටම මේ අපි පාවිච්චි කරන එක නෑ. හැබැයි user ට පෙන්වන්න තියෙන වචනේ විතරයි මෙතන. මේක කිසිම අගයක් නෙවෙයි මෙතන තියෙන්නේ. email කියලා කියන්නේ මේකේ තියෙන value එක නෙවෙයි. අපිට පේන එක. ඒ වගේම තමයි drop down එකේ. drop down එකේ අපිට මේ පේන දේ නෙවෙයි ඇත්තටම value එක වෙන්නේ. සමහරවිට මේක වෙන්නත් පුළුවන් මේක නොවෙන්නත් පුළුවන්. ඒ නිසා රේඩියෝ බටන් වල එහෙම නැත්නම් චෙක් බොක්ස් වල සහ drop down එකේ අපි manual දෙන්න වෙනවා value එක. මෙන්න මෙහෙමයි ඒක දෙන්නේ. ඔව් ඒක මේක නම් අපි කිව්වා රේඩියෝ බටන් වල අපි value එක කියලා මෙන්න මේ විදිහට දෙන්න ඕනේ. සහ මම ගැටලුව තියෙන්නේ මෙතන. ගැටලුව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පෙන්නන්න කියලා කිව්වේ. අපිට හැම ඔප්ෂන් එකකටම value එකක් මෙන්න මේ විදිහට දෙන්න ඕනේ. මේකටත් value එකක් වෙනම දීලා තියෙනවා. මේ value එකක් නැත්තම් මේ ඇත්තටම දෙන්නන්නේ නැහැ. හරිද ඒක? හරි. ඒකට name එක දෙන්න ඕනේ select කියන තැනට. ඒතර මේ තෝරා ගන්න ඕනිම එකක් අපි des කියලා තමයි මෙතන එහෙම නැත්නම් designation කියලා තමයි මෙතන හඳුන්වන්නේ. මේ ටික පැහැදිලි ඇති. දැන් අපි බලමු මෙන්න මේ ටික database එකක් හදලා save කරන්න. මම මේ ටිකක් ගිය සතියේත් මේක කළා. අද පොඩ්ඩක් slow මෙතන හිමීට මේක පැහැදිලි කළා. දැන් අපි අර මට මෙතන පොඩි වැරදීමක් වුණා. සාමාන්‍යයෙන් ගොඩාක් දුරට auto එහෙම නැත්නම් අර Eclipse වල මේ auto එන්නේ තමලට මේ මෙතෙන්දී ඒක අමතක වෙලා ගියා. ඒක ගන්න. හරි. අපි මුංචි database එකක් හදාගමු. මේක පොඩ්ඩක් හිමීට බලා ගන්න. අපි database කළේම නෑ. කොහොමද අපි database එකක් හදාගන්න කියලා. ඒක හරි කවන්නේ අපි ගමු. එතකොට අපි database එකකට යන්න පුළුවන් අපිට localhost කියලා type කරන්න. localhost කියලා විතරයි. type කරලා enter කළාට පස්සේ අපේ server එකට යන්න. එතකොට අපි මේව ඇත්තටම මුලින්දාම සරලව කළේ නැහැ. අපි ඇත්තටම PHP නම් PHP install කරන්න ඕනේ. අපි PHP install කළේ නැහැනේ. PHP නිකන් run වෙන්නේ නැහැ. PHP install කරන්න ඕනේ. ඒ වගේම තමයි SQL නිකන් database හදන්න බෑ. SQL වෙනම install කරන්න ඕනේ. හැබැයි SAM හරි WAMP හරි install කරගන්නවා කියන ඔය ඔක්කොම install වෙනවා. ඒ නිසා තමයි අපිට මෙහෙම එන්නේ. හරි. ඒ නිසා මේ server එක තමයි මේ localhost කියලා type කළාට පස්සේ අපි local server එකට යනවා. අපි මම දැනට run කරගෙන ඉන්නේ WAMP server එක. පොර SAM server එකට යන්න ඕන නම් ඒත් localhost ම තමයි. පොඩ්ඩක් මේ interface එක චුට්ටක් වෙනස් වෙනවා. මේකේ තියෙනවා PHP myadmin කියලා. PHP myadmin. WAMP server එකේ නම් ඔයාලට උඩම මේ උඩ බාර් එකක් ඇති මෙනු බාර් එකක් මේකේ අන්තිම. එහෙම නැත්නම් දකුණු පැත්තේ උඩ PHP myadmin කියලා ඇති. WAMP එකේ මේක විදිහට තියෙනවා. මම PHP myadmin කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට අපේ database වලට යන්න පුළුවන්. එතකොට මේකේ අපිට
database එකක් හදාගන්න සහ ඒවට tables හදාගන්න ඒ ඕන එකක් මේකෙන් කරගන්න පුළුවන්. මේකෙත් මතක තියාගන්න අපි සාමාන්‍ය පොදු මේක database ගැන අවබෝධයක් ඇත්තෙම නැති අයට තමයි මේ එහෙම නැතුව මේකේ මුලින් ඉඳන්ම අර ඇඩ්වාන්ස් එකටම යනකම් කරන්නේ නැහැ. පොඩි අවබෝධයක් දීලා පස්සේ අපිට කරන්න පුළුවන් මේකේ ඇඩ්වාන්ස් lessons එහෙම නැත්නම් මොනවද තියෙන්නේ කියලා. දැන් මේක PHP MyAdmin ගියාට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට සමාන ගොඩාක් දුරට සමානයි ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ WAMP එකේ SAMP එකේ දෙකම පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා නැත්නම් නැහැ. බොහෝ දුරට සමානයි. හරි. ඒකේ මේ පැත්තේ තියෙනවා අපි හදාගත්ත database ටිකක්. උඩක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. databases, SQL, status, users මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. මේ පැත්තෙත් ඒ සර්වර් එකේ version එක මොකක්ද ඒ කරුණු ටිකක් ඔයාලට මේකේ මේ පැත්තේ තියෙනවා. අපි යමු අපි database එකක් හදාගන්න. පොඩි පාඩම මෙතන මේ database ක්ලික් කළාට පස්සේ මේ database ටිකම මෙතනත් පෙන්නනවා. ඔයාලට ඕන නම් මෙතන අලුත් database එකක් හදාගන්න පුළුවන්. අපි කොහොමද දැන් database එකක් හදන්න ඕනේ? ඔයාලට නැත්තම් මෙන්න මෙතන new කියන එක උඩ ක්ලික් කරන්නත් පුළුවන්. ඒ කොහොම කළත් මෙතෙන්ට තමයි එන්නේ. හරි. ඔයාලට මම හිතන්නේ පැහැදිලි ඇති කිව්වා. අපි local host type කරලා එහෙම නැත්තම් server එකට ගිහිල්ලා PHP MyAdmin ගිහිල්ලා database view කළාට පස්සේ මේ interface එක තමයි එන්නේ. ඒකේ මේ new කියන මේ පැත්තේ වම් පැත්තේ තියෙනවා list වෙනවා හදලා තියෙන database ටික. දැන් මාගාව තියෙනවා මේ වලට covid කියන එකයි එක විතරයි මම හදුවේ. අනිත් ඒවා මේ එනේ ඔටෝ එනේවා. මම හදලා තියෙනවා covid කියලා එකක්. මේ නිකන් බැලුවොත් මේකේ covid එක උඩ ක්ලික් කරලා ඔයාලට මේ database එකේ තියෙන tables ටික පෙන්නනවා. එතකොට නිකන් මේ හදලා තියෙන එක නිකන් බලමු. එතකොට category කියන table එකේ ඔයාලට පේනවා මේකේ මේ data type එක අපි දැන් කතා කරපු ඒවා දීලා තියෙනවා. දැන් අපි නිකමට මේක බැලුවොත් බලන්න data type මොනවද තියෙන්නේ කියලා. int varchar text date numeric කෙනේවා අර කලින් කිව්ව එක්කෙනා වගේ බලන්න මේ ඇත්තම නම්බර එකක් නම් බලන්න කැඩෙන ප්‍රමාණය. නම්බර එක නම් tiny int, small int, medium int මේ විදිහට decimal ඔය විදිහට බලන්න ගොඩාක් විදිහට ඒ නම්බර් කැඩෙනවා. නම්බර එකක්. date and time එකක් නම් date time, time stamp, time year. බලන්න string එක. අපි කතා කරන්නේ string කියලා විතරයිනේ. මේ char, varchar, tiny text, medium ඔය ගොඩාක් දේවල් ගැන කතා කරනවා. ඒකට මම මේ ඔක්කොම ටික අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියලා කියන්නේ එහෙම අවබෝධයක් ඇතිව වැඩ කරනවා. ඒ කියලා කියන්නේ අවබෝධයක් තියෙනවා. මෙහෙම ඔක්කොම දැනගන්න ඕනේ නැහැ මේව කරන්න ගියාට පස්සේ. දැන් මෙතන මේ tiny int වලට කිව්වොත් මේකේ data enter කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් මේකේ අපි int කියලා දීලා තියෙනවා පොදුවේ එච්චරයි. එහෙම නැතුව මේකේ data එක කොච්චර ප්‍රමාණයක්ද කියලා ඒ ප්‍රමාණය අනුව තියන්න ඕනේ නැහැ. මේ පොදුවේ තිබ්බහම එහෙම උඹන නැත්තේ නැහැ. උඹන වෙනවා. නමුත් අපි මෙහෙම කරමු සාමාන්‍ය පොදු එකක් විදිහට. මම අලුත් data base එකක් හදාගන්න new ගිහිල්ලා එතකොට database එකට නමක් මෙතෙන්ට දෙන්න ඕනේ. දැන් අපි කරන්නේ register එක මම staff කියලා ගන්න නිකන් database එකට නමක් staff කියලා ගත්තා. එතකොට ඔයාලා මෙතෙන්දි මේ නම් දෙනකොට නමක් දෙනකොට වචන දෙකකට දෙන්න එපා දෙක තුනකට එකම නමක් විදිහට එහෙම නැත්නම් එකවත් තනි වචනයක් විදිහට දෙන්න ඕනේ. වෙන් කරන්න ඕන නම් underscore පාවිච්චි කරන්න. හරි. ඔයාලට මෙතන පේනවා එහෙම table වල එහෙම තියෙනවා. මම මේක create කරගන්න නමක් දුන්නා create කරගත්තා. එච්චරයි තියෙන්නේ. එතකොට database එක create වුණා. ඔයාලට පේනවා ඇති මෙතන staff කියලා data එහෙම නැත්නම් database එකක් create වෙලා තියෙනවා. මම මේක කරගන්න මේ තියෙන අපි හදාගත්ත database එක. දැන් මේක database එකේ table මොකක්වත් නැහැ. ඔයාලට පේනවා අපි database එකක් නම් අනිවාර්යෙන් table එකකුත් අපි හදාගමු register කියලා. දැන් මේ අද අපි පාවිච්චි කරන knowledge එක ඇති ඔයාලට සාමාන්‍ය මේ අද කරන එක මේකේ පොඩි database එකක්
මේ පොඩියට පටන් ගන්න සාමාන්‍යයෙන් පොඩි database එකක් හදාගෙන කරගන්න හොඳටම ඇති වෙයි කියලා හිතනවා. අපි බලමු මේකේ මේ table එකට අපි field කීයක් වුණා වෙනවද කියලා. මේක ඔයාලට පේනවා අපි මේක ගත්තොත් අපි දැනට front end එකේ හැටියට පුංචි database එකක් හදාගන්නේ. ඔයාලට පේනවා first name එක, last name එක 1 2 3 4 5 6 7. මෙතනම අපි table එකට columns අපි Excel හිතන්නකො එක. අපි මේක Excel එකේ එන්ටර් කළා නම් කොහොමද එන්නේ? පළවෙනි column එකේ first name එක, දෙවෙනි එකේ last name එක එහෙම එන්ටර් ගන්න ඒ විදිහට. ඒව තමයි අපි දැන් table එකේ columns විදිහට ගන්නෙ. එතකොට 1 2 3 4 5 6 7. සහ මම මේකේ අණු අංකයක් වෙන්න මේකේ columns ගන්නවා 8ක්. මේ විදිහට මම කිව්වා 8ක්. මට table එකට columns 8ක් දෙන්න කියලා. එතකොට අපිට columns 8ක් දෙනවා. මේක ඉගෙන ගන්න ගොඩක් තියෙනවා මම සාමාන්‍ය පොදු ටික විතරක් කියන්න. මම මේ පළවෙනි එකට මම දෙනවා ID කියලා. ඒ කියන්නේ මම මේකට දෙනවා අර අපි ටේබල් එකක් ගත්තොත් 1 2 3 කියලා එන්න එපා නේකට. ඒක මම නිකන් reg ID කියලා එකක් දෙන්නම්. ඔයාලට මේකෙදි database කරනකොට අනිවාර්යෙන් කියා දෙයි මේකේ type එක ඊට පස්සේ keys දෙන්න ඕනේ මේකට primary key foreign කියලා එහෙම දෙන්න ඕනේ. ඒ වගේ ටික ඔයාලා database කරනකොට ඉස්සර කරයි. මට දැනට මේ database එකට උවමනා ටික විතරයි මම කරන්නේ. ඊට පස්සේ දෙවෙනි එකට මම දෙන්නේ f name කියලා. f name එහෙම නැත්නම් first name. දෙවෙනි එකට දෙනවා l name. මෙතන ගැටලුවක් නැහැ. ඔයාලා කැමති නමක් දාගන්න. අර දැන් මම දාගත්තේ මෙන්න මේක තියෙන නම් ටිකමයි. මොකද මට එන්ටර් කරන්න ලේසි වෙන්න. මේ නම වෙන්න ඕනේ ටේබල් එකේ කැමති ඔයාලා නමක් දාගන්න. l name එක ඊට පස්සේ අපිට තියෙනවා birthday එක, gender එක, email එක. birthday එක email එක gender එක ඊට පස්සේ තිබුණා අපිට phone number එක සහ designation එක phone එහෙම නැත්නම් contact එක designation එක මම කැමති නම් වලින් මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මේකේ අපි අනිවාර්යෙන් අර type එක දෙන්න ඕනේ. දැන් අපි 1 2 3 කියලා තමයි පළවෙනි කියන්න ඕනේ. ඒ නිසා integer දෙනවා. int. ඒකේ length එක. length එක කියලා කියන්නේ ඉලක්කම් කීයක එකක්ද අවසන්. දැන් අපිට මේක ඉලක්කම් මේ length එක 1 කියලා දුන්නොත් එකේ ඉඳන් 9 වෙනකම් විතරයි එන්ටර් කරන්න පුළුවන්. 10 එන්ටර් කරන්න බෑ. එතකොට මම මේකේ number 2 කියලා දුන්නොත් ඔයාලට තේරෙයි හිනා 99 වෙනකම් විතරයි එන්ටර් කරන්න 100 එන්ටර් කරන්න බෑ. හරි. 3 කියලා දැම්මොත් ඒකේ අපි database එකේ data enter කරන users ලා ගාන අනුව එහෙම නැත්නම් ඒකේ ප්‍රමාණය අනුව ඔයාලා තීරණය කරනවා. මම මේකට දෙන්න නම් length එක 5 කියලා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා එහෙනම් ඉලක්කම් 5ක සංඛ්‍යාවක් යනකම් විතරයි enter කරන්න පුළුවන්. ඊට වඩා මේකේ data enter වෙන්නේ නැහැ. f name එක අනිවාර්යෙන් මොකක්ද දෙන්න ඕනේ? වාචා. වාචා. දැන් අපි අර string කියන එක අපි මෙතෙන්දි කතා කරනවා වාචා කියලා. මේ බලන්න string කියන එකේ කැඩෙනවා තව චා වාචා ඒ විදිහට. මම මේකේ පොදු එක විදිහට database වලදී අපි කතා කරනවා වාචා. integer එක අපි පොදුවේ කතා කරනවා int කියලා. එහෙම දුන්නාම ඇති දැනට l name එකක් එහෙනම් වාචා නේද? එහෙම නැත්නම් test එකක් එන්න ඕනේ. වාචා. birthday එක මොකක්ද දෙන්න ඕනේ? date එකක් වෙන්න ඕනේ. email එක වාචා. gender එක male female කියලා දුන්නේ අපි ඒ නිකන් ටෙස්ට් එකක් නේද? එහෙනම් ඒකටත් මම මෙහෙම දෙන්න. phone number එක අපිට දෙන්න පුළුවන් මෙහෙම දෙන්න පුළුවන් phone number එක අපි තීරණය කරන්න ඕනේ number කියලා විතරක් number එකක් විතරක් දෙනවා නම් අපිට integer දෙන්න පුළුවන්. සහ මේකේ තව කොටස් තියෙනවා දැන් අපිට float double එන්නේ නැහැ නේ කොහොමද නේද? මතක ඇති decimal places එන්නේ නැහැ. ඒ නිසා මම මේකටත් දෙන්න in කියලා. සමහරට data enter කරනවා නම් සමහරු අර මෙන්න මේ විදිහට නිකන් මේක එන්නේ නැහැ. අපි enter කළොත් බැරි වෙලාවත්
මෙන්න මේ විදිහට ෆෝන් නම්බර එකක් තරුවා යනවා මේ විදිහට නේද? සෝරි ක්‍රීඩ නෙමෙයි. මේ දැන් මෙහෙම එන්ටර් කළාට පස්සේ මේක නම්බර එකක් විදිහට ගන්න බෑනේ නේද? ඒ නිසා අපි ඕන එකක් කියලා මේ ඕනම වාච දෙන්න පුළුවන් නැත්නම් නම්බර එකක් දෙන්නත් පුළුවන්. එහෙම කැමති අපි මේ මම නිකන් මෙහෙම දෙන්න. ඊට පස්සේ ඩෙසිග්නේෂන් එක අනිවාර්යෙන් වාච වෙනවා. මේකට අපි එතකොට ෆස්ට් නේම් එකට අපි නම් එන්ටර් කළොත් කොච්චර දිග නමක්ද එහෙම නැත්නම් වැලියු සෝරි ලෙන්ත් එක කොපමණ කැරක්ටර්ස් සංඛ්‍යාවක් මේක තියෙන්න ඕනේද උඩරිම තියලා දෙන්න පුළුවන් මම නිකන් 2000 වගේ දෙන්න. ඔයාලා කැමති නම් ඔය කොහොම 50ම 10 50ම එහෙම ගැටලුවක් නැහැ. සාමාන්‍ය ෆස්ට් නේම් එකට 50ක් එන්නේ නැහැ ඉතින් ඒක. එහෙනම් අපි දෙමුකෝ මේ විදිහට ලාස්ට් නේම් එකට ඩේට් එකක් නම් ගැටලුවක් නැහැ මේ ලෙන්ත් එකක් දෙන්න ඕනේ නැහැ ඩේට් එක. ඊමේල් එක වාචා නිසා අපි ඒක දෙමු 50 දෙන්න එකක් මේ විදිහට අපි ලෙන්ත් එකක් දෙන්න. ඔයාලට පේනවා දෙන්න එකේ නම් මේල් ෆීමේල් කියලා විතරයි තියෙන්නේ. කොහොම ආවත් ওই දෙක තමයි එන්ටර් වෙන්නේ. අපි 50ක් දුන්නත් ඒ ප්‍රමාණය දුන්නත් ගැටලුවක් නැහැ. ෆෝන් නම්බර් එකකට 10ක් තියන්න පුළුවන්. ඉලක්කමක් විදිහට ගත්තොත් නමුත් අපි අර අපි ටයිප් කළොත් මෙන්න මේ තියෙන විදිහට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට 9 10 11 12ක් වගේ යනවා. ඒ නිසා මෙතන ඒ ගාන දෙන්න නැත්නම් පාර කැමති ගානක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුණා කවන්න. හැබැයි මෙතන මේ විදිහට දුන්නොත් ලෙන්ත් එක 10 කියලා දුන්නොත් ඊට වඩා ෆෝන් නම්බර් එකක් එන්ටර් කරලා සේව් කළාට සේව් වෙන්නේ නැහැ. අපි නිකන් ඔහොම කරලා බලමු. ඩෙසිග්නේෂන් එකට අපි ඒක තීරණය කරන්න ඕනේ මෙතන තියෙන නම් එක අපි ඩෙසිග්නේෂන් එකේ අපි දීලා තියෙන වැලියුස් කීපයක් තියෙනවනේ නේ. ඒවත් එක්ක තීරණය කරන්න කොච්චරක්ද කියලා මම මෙතන 100 වගේ දෙන්න. එහෙම ගැටලුවක් නෙවෙයි. තව එකක් තියෙනවා ඔයාලත් අපිට දැනට ඒක උගුරා වෙන්නේ අපි මේක සිංහලෙන් එන්ටර් කරනවා නම් නේ මේ වැලියුස් එම සිංහලෙන් දීලා තිබුණා. එතකොට අනිවාර්යෙන් මේකේ ලෙන්ත් එක මීට වඩා වැඩි වෙන්න ඕනේ. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් අපි 50ක් කියලා කියන්නේ 100න් සාමාන්‍යයෙන් 80ක් 100ක් වගේ වෙනවා. ඒ නිසා ඒක ලෙන්ත් එක වැඩි කරලා දෙන්න ඕනේ. දැනට ඒවා දැනට ඕනේ අපි සාමාන්‍ය මේ වගේ ඩේටාබේස් එකක් හදාගත්තා. හරි. මෙච්චරයි අපිට දැනට උගුණා වෙන්නේ. ඊට පස්සේ අපි මේක නිකන් සේව් කරලා බලමු. මම කොහොමද සේව් වෙන්නේ කියලා. හරි. ඔයාලට පේනවා එතකොට මේකේ අපේ ටේබල් එක ක්‍රියේට් වුණා. රෙජිස්ටර් කියලා ටේබල් එකක් තියෙනවා. අපිට ඕන තව ටේබල් හදාගන්න පුළුවන් නියු ගිහිල්ලා. මේකේ ඕපන් වෙලා තියෙන බ්‍රවුස් කියන එක අපි data මොකක්වත් නැහැ මෙතන. අපේ ස්ට්‍රක්චර් එකට ගියොත් ඔයාලට පේනවා අපි හදාගත්ත ෆීල්ඩ් ටික. එහෙම නැත්නම් කොලම්ස් ටික මේ විදිහට නම් වෙලා තියෙනවා. ඒකයි ටයිප් එක මොකක්ද කියලා පෙන්නනවා. හරි. එතකොට මේ පළවෙනිම ID එකක් කියලා දුන්නා මම. ඒක මම පොඩ්ඩක් චේන්ජ් කරගන්න දැනට චේන්ජ් කරගන්න මම මෙතන AI කියලා තියෙනවා. ඔටෝ ඉන්ක්‍රිමන්ට් කියන වචනේ දෙන්න. දීලා සේව් කරන්න. පොඩි ගැටලුවක් ආවා. ඉන් කියලා තියෙනවා නම් අපි මේක primary key දෙමු. primary foreign key ඔයාලට තියා දෙයි. මම ඒක දුන්නා primary key එක විදිහට දීලා ඒක auto increment ඒ කියලා කියන්නේ අපි data enter කරන්න මේකේ 1 2 3 කියලා මෙන්න මේ field එකේ දාගනි. ඒක අපි auto දෙන්නේ ඒක අපි දෙන්නේ නැහැ. ඒක auto එයා කරගන්න. හරි අපි database එකක් හදාගත්තා. මම හිතන්නේ database එක ඔයාලා create කරලා බලන්න විවිධ database හදාගන්න. database එක ඇතුලේ table හදාගන්න. database එකට නමක් දෙනකොට තනි නම තියෙන්න ඕනේ. table එකට නමක් දෙනකොට තනි නමක් තියෙන්න ඕනේ. field වලට නම් දෙනකොට තනි නමක් තියෙන්න ඕනේ. හරි ඔන්නෝ මතක තියාගන්න. අපි කරපු දේවල්. මම හිතන්නේ මේක මොනවා හරි ගැටලුවක් තියෙනවද? මට ටිකක් අමතක වුණා ඔයාලා try එකක් දෙන්න මේ වැඩේ කරන්න. මොකද වෙලාව මත ගින්දා ඉක්මනින් කළේ. හරි.
දැන් අපි බලමු අපේ database එක වෙනම තැනක තියෙන්නේ අපේ අපි ගත්ත front end එක. එහෙම නැත්නම් අපි ගත්ත form එක වෙනම තැනක තියෙන්නේ. මේ දෙක connect කරගන්න ඕනේ ඊගාවට. අපේ database එකයි මේ තියෙන PHP ෆයිල් එකයි කනෙක්ට් කරගන්න ඕනේ ඊගාවට. මම මේ echo කියන ටික අයින් කරන්න දෙනවා. view කරලා බලුවා එහෙම ගැටලුවක් නැහැ. මේක කලින් රෙකෝඩින් එක මේ රෙඩි කරලා තියෙන එක අප්ලෝඩ් කරන්න බැරුණා. අනිවාර්යෙන් අද ඒක දාන්න. රෙකෝඩින් එනකම් බලන් ඉන්න එපා. ඔයාලා පුළුවන් තරම් බලන්න මේ ක්ලාස් එකටම එන්න. නැත්තම් අපි ඊගාවට කරන්නේ මේ කොහොමද අපි database එක connect කරගන්නේ? ඒකට අපි PHP වලින් ලියන්න ඕනේ connect කරන්න කියලා. ඒක තමයි මෙන්න මේ විදිහට ඒකට අපි හදා ගන්නවා මේ මම කරන එක චුට්ටක් බලාගන්න. පළවෙනි එක තමයි අපි මේ අනිවාර්යෙන් පොදු එහෙම නැත්නම් ඉගෙන ගන්න ඕනේ වචන ටිකක් තියෙනවා. මේක host name එක මොකද්ද? user name එක මොකද්ද? password එක මොකද්ද? ඒ කියලා කියන්නේ මේ database එකට යන්න ගියාට පස්සේ user name password තියෙනවා. ඒවා අපි පාවිච්චි කරලා තමයි මේ යන්නේ. අපි මේ ක්ලික් කරපු ගමන් ඒ user name password අනුව තමයි අපි මේක database එකට එන්න වෙන්නේ. අපි database එකට password දුන්නේ නැහැ දැම්ම දෙන්නේ නැහැ ඒවා. දැනට දුන්න password එක නැතුව තමයි අපි database එකක් හදාගෙන ඒකට මේ privilege දීලා අපිට database එකට password දෙන්න පුළුවන්. නමුත් අපි දැම්ම database එකට password එකක් දෙන්නේ නැහැ. හරි මේකේ host name එක තමයි local host කියන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න මේ නම්ම දෙන්න local host. ඊට පස්සේ අපේ මේ මොකක්ද database එකට username එක. username එකක් තියෙනවා. ඒ username එක තමයි root කියන username එක. root කියන එක username එක. අපි මේක මේ double quotation එකතුළු දෙමු මේක. username එක. ඊට පස්සේ password එක. password එකක් මම දුන්නේ නැහැ. password එකක් database එකට අපි දුන්නේ නැහැ. ගොඩාක් දුරට අපි කරන්න ඕනේ. මොකද password එකක් database එකට දුන්නොත් බැරිලාත් අමතක වුණොත් ඕක යන්නම අමාරුයි. ඒ නිසා password එක දෙන්නේ නැතුව අපි develop කරනවා. hosting එකේදී අපි password එකක් දාලා තමයි කරන්න ඕනේ. මොකද මම නම් එහෙම කරන්නේ. ඔයාලා නැත්තම් මේ program එක හදලා ඔයාලා customer ට දෙනවා නම් password එකක් දීලා එහෙම ඒවලේ ඒක කරන්න දැනට ඒක අපි මේ නොකර ඉමු. හරි දැන් අපි assign කරගත්තා මේකේ මේ database එකේ අවශ්‍ය root name user name එක password එක සහ මේකේ host name එක මොකක්ද කියලා. එතකොට මේ ටික වෙනසක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ ටිකම තමයි එන්නේ. ඔයාලට මේවයි variable නම් වෙන නම් දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. කැමති නමක් දාගන්න. හරි. ඊට පස්සේ අපි connect කරගමු මේක. ඒ connect කරගන්න මෙහෙම. connect කරගත්තා. එහෙම නැත්නම් connect. එහෙම නැත්නම් ඒකට කැමති නමක් දාන්නම් connect නිසා connect කියලා දාගන්න. connect එහෙම නැත්නම් සමානයි අද අපි SQL එකට විතර MySQL link මේක සමහර අය ඉන්නවා විශේෂයෙන්ම හෝම් ආගම DS office එකේ සම්බන්ධ වෙලා ඉන්නවනම් මේ LI දාන්න එපා. ඔයා MySQL විතරක් දාන්න. දැනට මාත් එක්ක කතා කරපු අයගේ පරණ version එකක් තියෙන්නේ ඒ නිසා LI එන්නේ නැහැ. දැන් අපි අලුත් version එකේදී LI එනවා. මම ඒක පැහැදිලි කරන්න මොන වගේද එන්නේ කියලා. ඊට පස්සේ underscore MySQLi underscore connect කරනවා.
මොකක්ද අපි කනෙක්ට් කරගන්නේ? කනෙක්ට් කරන්න අපි දෙනවා බ්‍රැකට්ස් ඇතුලේ යූසර් නේම් පාස්වර්ඩ්. මොකක්ද යූසර් නේම් එක? host එක. sorry මේ host name එක host. ඊට පස්සේ යූසර් නේම් එක. user. ඊට පස්සේ password. ඔටික ඉස්සෙල්ලාම දෙන්න. දැන් අපිට variable එකක දෙන්න නැතුව අපිට ඕන මෙතනම ඕන ටයිප් කරන්න පුළුවන්. හැබැයි කොහොමද දෙන්න ඕනේ? ඩබල් කොටේෂන් ඇතුලේ මෙහෙම දැම්මත් කමක් අපි ඉගෙන ගත්තා උඩින් variable එකක් විදිහට ටයිප් කරලා පස්සේ variable name එක දැම්මත් හරි කියලා. මම එහෙම තමයි මෙතෙන්දි කරේ. මොකක්ද අපේ host? ඔන්න අපි database එක connect කරගත්තා. තව ඉවර නැහැ. ඊට පස්සේ අපි තව එකක් තියෙනවා. අපි database එක නම දැම්මේ නැහැ. database එකේ නම අපි දාගමු. ඒකත් ඕන අපිට දාන්න පුළුවන් db කියලා. අපි කරපු පිළිවෙලටම කරමු. database එක සමානයි මොකක්ද අපේ database එක star කියලා තමයි database එක ගත්තේ. ඔයාලට පේනවා මෙතන star කියලා database එක තියෙන්නේ. database name එක star. ඒ නිසා මෙතෙන්දි ඒ නමම දෙන්න ඕනේ මේ විදිහට. ඒකත් අපි මෙතෙන්ට දෙමු database එක මොකක්ද? ඒ පිළිවෙලට පාවිච්චි කරන්න ඕනේ. sorry db. ඔබේ අනිවාර්යෙන් ඉස්සෙල්ලාම ලියන්න ඕනේ host name එක. ඊට පස්සේ user name එක එන්න ඕනේ. ඊට පස්සේ password එක එන්න ඕනේ. ඊට පස්සේ database එක එන්න ඕනේ. මේ පිළිවෙලට මෙතන යන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි කනෙක්ට් කරගත්තා මේ විදිහට. මෙච්චරයි කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක අපි බලන්න ඕනේ මේකේ මේ ඒක fail වුණොත් අපි මොකද්ද කරන්න කියලා මේ if condition එක අපි ලබන සතියවත් මම කරන්න ඒක දැනට මේ ලියන හැටි බලා ගන්න. බැරි වෙලාවත් මේක fail වුණොත් නැත්නම් මේ connection එක මෙන්න මේ connection එක fail වුණොත් මොකද්ද කරන්න කියලායි අපි කියන්නේ. මෙන්න මේ අපි උඩින් ලියාගත්ත දැන් connection එකක්. ඒ connection එක බැරි වෙලාවත් fail වුණොත් මේ සමාන ලක්ෂණ තුනක් එක්ක අපි type කරන්න මෙහෙම false. මොනවා වෙනවද දැන් අපිට මේ අර boolean type එක නේද? true false false වුණොත් මොකද්ද කරන්නේ? if කියලා මෙතෙන්ටම අපි එක ගමු පැහැදිලි වෙන්න. මෙන්න මේ connection එක false වුණොත් මෙන්න මෙහෙම මේක ඔයාලා මේ මම මේ කෝඩ් එක එවන්න කොපි කරලා තියාගන්න. මොකද මේක වෙනසක් වෙන්නේම නැහැ මේ. ඒකම කොපි කරලා තියාගන්න ආයෙ ටයිප් කරන්න දෙයක් නැහැ. මේක ඇතුලේ අපි ටයිප් කරනවා එක del එක අපිට කැමති නමක් මෙතන ටයිප් කරන්න පුළුවන්. කැමති එකක් අපි තුකෝ would could not connect. ඊට පස්සේ අපි කියනවා මේ dot එක තියලා MySQL එකෙන් errors තියෙනවා. දැන් අපි error එකක් දෙන්නේ නැතුව SQL එකෙන් දෙන errors අපිට echo කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා මෙතන MySQL database එකෙන් connect වුණාට පස්සේ connection එක දෙන්නේ නැත්තම් එන error එක ඔයාලට මෙතන පේනවා. error එක පෙන්වන්න කියලා. මේක මතක තියාගන්නයි තියෙන්නේ. නැත්තම් මේ ඇයි මේ brackets දාන්නේ එහෙම නෙමෙයි. ඇත්තටම
මේ කෝඩ් එක මතක තියාගන්න අපි කනෙක්ට් කරගත්තා මේ විදිහට කියලා අපිට මේක සේව් කරලා අපි මේකේ data enter කරලා බලන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා. මොකක් හරි ගැටලුවක් තියෙනවා 129 ලයින් එකේ ඩයි එකක් පෙන්නනවා. local root password එක start connect host user db ඉන්දු මහත්තයා මං හිතන්නේ MySQL කනෙක්ට් error කියන එකට කලින් ක්ලාස් එකක් කියන්න ඕනේ නේද? error කියන ඔව් මෙතන මේ ඒකද ඒකත් එන්න ඕනේ මොන හරි වෙන ගැටලුවක් තියෙනවද දන්න චුට්ටක් බලමු error could not connect if එක ලියන්නේ සංගල වරහන් ඇතුලේ නේද? නෑ ඒක හරි ඊට පස්සේ මේක ඔව් ඒක බ්‍රැකට් එක ඕපන් වෙලා නැහැ. පොඩ්ඩක් බලන්න මෙතනින් එහාට පොඩ්ඩක් වැරදුනත් ක්ලෝස්ම මේ එරර්ස්ම තමයි හොයන්න බෑ. හරි. දැන් හරි. හරි මේ එරර්ස් එනවා අපි data enter කරේ නැති හින්දා. හරි. මම හිතන්නේ ඒක තේරෙනවා ඇති. දැන් මට මෙතන copy කරලා ටක් ගාලා පෙන්නන්න පුළුවන් තිබුණා. දැන් මේක ඔය උච්චරම තමයි ගන්න මීට වඩා පොඩි මීට වඩා සරල එකකුත් තියෙනවා. ඒ කියන්නේ connection එක වෙනස් විදිහට දෙන්න පුළුවන්. දැන් බලන්න මේකේ නම් මේ password එක එකම දීලා තියෙනවා. password එක නෑ මෙතන මේක ගණන් ගන්න එපා මේ අපි සිංහල අකුරු එන්ටර් කළාට පස්සේ සිංහල එන්ටර් කළාට පස්සේ සමහරවිට database එකේ front end එකේ පේන්නේ නැහැ ඒ වුණාට ඒකට මම port එකක් දාගත්ත එක මෙතන තියෙන්නේ මේ විදිහට තියෙනවා බලන්න මෙතන මම මේ password එක මේ ටිකම ගත්තා උඩින් database එක variable එකක් විදිහට අරන් නැතුව මෙතනම නිකම්ම type කළා මේ විදිහට ඒ කලින් අර program එකකට ගත්ත එක මම හිතන්නේ මේක මේ කොපිය මම ඔයාලට එවන්න ඔයාලා මේකම පාවිච්චි කරන්න මොකද database එක එතකොට වෙනස් කරන්න විතරයි තියෙන්නේ ඒව මොකක් නැහැ හරි දැන් අපි කනෙක්ට් කරගත්ත database එක ඒ කියලා කියන්නේ ඔව් ප්‍රශ්නයක් නැහැ නේද හරි අපි මම හිතන්නේ චුට්ට වෙලාවක් අද ඉන්න පුළුවන් මේක ඉවරයක් කරමු අපි මොකද්ද අපේ PHP ෆයිල් එක සහ අපි හදාගත්ත database එක කනෙක්ට් කරගත්ත මේ කෝඩ් එකේ. හරි. දැන් අපි ලියමු ටක් ගාලා මෙන්න විදිහට. දැන් අපි කරන්නේ මෙන්න මේ data ටිකට මේ database එකට අපි මේ මෙන්න මෙතනින් එන data ටික enter කරන්න කියලා කියන්න ඕනේ. ඒකට අපි මෙහෙම ලියමු. ඒකටත් අපිට මේ SQL ගිහිල්ලා ගන්න පුළුවන්. හොනේ. enter කරන්නේ මේ select කරන්නේ enter කරන්නේ මේ ඔක්කොම select update insert කියන මේ queries තියෙන ඕන තරම් ඒව ගන්න නැතුව අතින්ම ලියමු මේක තේරුම් ගන්න ඕන හින්දා හරි මම ගන්නවා මේ විදිහට ටක් ගාලා type කරන්න දැන් ඔයාලා මේව ගන්නවා මම insert කියලා variable එකක් හදාගෙන ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ SQL වල ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ SQL වල මේ වගේ තියෙනවනේ මේ queries ඒ query තමයි අපි මේක ලියන්නේ ඒව ලියනකොට ලියන්නේ මේ double quotation ඇතුලේ insert කරන්න කියනවා මේක නිකන් දන්න ඉංග්‍රීසියෙන් තියෙන into insert into දැන් අපි database එක connect කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි database එකට එනකන් ඇවිල්ලායි තියෙන්නේ. ඊට පස්සේ අපි කියන්න ඕනේ මේ database එකේ දැන් අපි මේ database එකට ඇවිල්ලානේ තියෙන්නේ. ඒකේ register කියන table එකට තමයි enter කරන්න කියලා. register
insert into register අපිට insert වැරදුනා insert into register ඊට පස්සේ brackets ඇතුලේ විතර වරහන් ඇතුලේ දෙන්න ඕනි මෙන්න මේකේ තියෙන field එක. ඒ කියන්නේ මේකේ තියෙන මෙන්න මේ field ටික මේ column name ටික දෙන්න ඕනේ. මේ rec id එක ඕනේ මම මේ මතක තියාගත්තා l name f name l name b day email බලමු ඔන්න ඔය ටික දෙන්න ඕනේ වරහන් ඇතුලේ මම ටක් ගාලා ඉක්මනින්ම කරන්න පළවෙනි විදියට f name සමානද ඊට පස්සේ l name last name එක ඊට පස්සේ තියෙන්නේ b day email b day කියලා තියෙන්නේ ඒ column name ටික පළවෙනි brackets එක ඇතුලේ දාන්න ඕනේ day email වඩා හොඳ මෙන්න මේව copy කරලා ගන්න පුළුවන් නම් ඔයාලට වරදින්නම නැහැ මෙන්න මෙහෙම copy කරලා ගන්න පුළුවන් නම් හොඳා දැන් මම මේ පරක් වෙන හින්දා ඩක් ගාලා මේක කරන්නේ gen phone basic gen phone basic හරි ඔන්න පළවෙනි එකට අපි දාගත්තා insert කරන්න කියලා කිව්වා මේ insert කරන්න කිව්වා පළවෙනි bracket එක ඇතුලේ කිව්වා අර column name ටික ඊට පස්සේ මේ column වලට දාන්න ඕනේ values ටික අපි දෙන්න ඕනේ values කියලා. values කියලා වෙනම දෙන්න ඕනේ. මම මේක enter කරලා ගන්න පල්ලෙහාට මේක ටිකට ලියා ගන්න ඕනේ හින්දා දෙකටම ලියුවත් කමන්නේ නැතුවත් කමන්නේ. හැබැයි value එක දෙනකොට අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ මොනවද මේ quotation mark ඇතුලේ දෙන්න ඕනේ single quotation ඇතුලේ. එතකොට පළවෙනි f name එකට එන්න ඕනේ ඔයාලට පේනවා එහෙනම් මෙන්න මේ පළවෙනි f name එක මේක මේ දෙකම එකම නමක් වෙන්න ඕනේ නැහැ උනේ ඔයාලට පටන් නිසා මම මෙතන first name කියලා ගන්නවා දිනොත් ගන්න එන්නේ මේ variable එකේ නමම database එකේ column එකේ නම වෙන්න ඕනේ කියන එකක් නෑ හරි හැබැයි පළවෙනි column එකට enter වෙන්න ඕනේ first name එකේ එන data එක. ඒක නම් අනිවාර්යෙන් මතක තියාගෙනම කරන්න. නැත්නම් first name එකට email එක යයි email එකට phone එක යයි. ඒ නිසා මේ දීලා තියෙන පිළිවෙලටම data ටික enter වෙන්න ඕනේ. first name වැරදිනවා නම් කියන්න. ඊට පස්සේ දෙවෙනි එකට යන්න ඕනේ l name එක. ඒ නිසා ඒකට මම variable එක දීලා තිබුණේ l name කියලා. name එක ඊට පස්සේ b day කියන එකට b date කියලා තියෙන්නේ variable එකේ තියෙන b date කියලා ඊට පස්සේ gender එක නේද b අපි gender එකක් දාගත්තේ නැද්ද gender එකක් දාගත්තේ නේද ඊට පස්සේ කෙලින්ම තියෙන email අපි මේකට හදාගත්ත දෙකක් මොකද්ද ඔය ජෙන් එකට දාගන්න නැහැ බලන්න ඔයාලා ඒක නෑ ජෙන් එක පස්සේ තියෙන්නේ නේ හරි ජෙන් එක පස්සේ තියෙන්නේ මේක පිළිවෙල ගත්තට අපි මේක පිළිවෙල නෙමෙයි මේක හදාගත්තා ඒක ගැටලුවක් නැහැ ඊට පස්සේ අපි කියන්නේ ඊමේල් එක දාන්න කියලා ඒ නිසා මෙතෙන්ට තියෙන්න ඕනේ ඊමේල් ඊමේල් එක ඊට පස්සේ තමයි ජෙන් තියෙන්නේ ජෙන්ඩර් කියලා තියෙන්නේ ජෙන්ඩර් ඊට පස්සේ phone එක තව එකක් තියෙනවා ඒක තමයි designation එකට DES basic කියන variable හරි එතකොට එක දිගටම තියෙනවා නම් අපි මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ මේක පල්ලෙහාට කැටෙනවා මේක කොහමද මේ එක අවසානයේ අනිවාර්යෙන් semicolon එකකින් අවසන් කරන්න ඕනේ අනිවාර්යෙන් ඕව නැත්තම් errors වෙනවා හරි මොකද errors බල අපිට වැඩේ කරන්න ගියොත් මේ වෙලා යන හින්දා අපිට වැරදුනොත් ඒක වෙනම දෙයක් අපි හිතලා errors ගන්න නැතුව පොඩ්ඩක් ඉස්සරහට යන්න හරි පළවෙනි එක ලියාගත්ත පළවෙනි එක මෙන්න මේ column ටිකට මෙන්න මේ variable
වලින් එන data ටික දාන්න කියලා මතක තියාගන්න. අනිවාර්යෙන් column තියෙනවා 1 2 3 4 5 6 7. ඒකට variable 7 තියෙන්න ඕනේ අනිවාර්යෙන් 1 2 3 4 5 6 7. ඔයාලා නිකන් ඉන්න ගමන් මේක එකක් එහෙම අඩු කරලා බලන්න මොකක්ද වෙන error එක කියලා. ඒ දැන් අපි ඒක කරන්නේ. ඊට පස්සේ මේක අපේ PHP වලදී වෙනම. මේවත් PHP තමයි. නමුත් මේකදී අපි අනිවාර්යෙන් result එකක් ගන්න ඕනේ මේකේ. result. මේ result එක තමයි මෙන්න මේ උඩ කිව්ව query run කරන්න කියලා. මේ query එකක් ලියුවනේ. ඒක run කරන්න කියලා මෙහෙම ලියනවා අපි. mysqli underscore query අරහන් ඇතුලේ මෙතන කනෙක්ෂන් එක දෙන්න ඕනේ අනිවාර්යෙන්. මතකද අපි කනෙක්ෂන් එක මොකද්ද? මෙතනම තියෙන හින්දා දන්නවා. අපි ඊගාව දවසේ බලමු මේ කනෙක්ෂන් එක වෙනම පේජ් එකක ටයිප් කරලා මේකට ඉන්ක්ලූඩ් කරගන්න. මොකද හැම තැනම එතකොට අපිට ටයිප් කර ඉන්න ඕනේ. මෙන්න මේ කනෙක්ෂන් එක මෙතන assign කරලා පහනක් ඇතුලේ කමාවක් දාලා අපේ රන් කරන්න කියලා කියන්නේ insert කියන query. insert කියන එක run කරන්න කියලා කියනවා. අපි දැනට මේකෙන් මෙතන නතර කරමු එහෙම. හරි. insert කරන්න කියලා කිව්වා. ඒ insert කරන්න කියන එක connection එක එක්ක එහෙම නැත්නම් database එක connect කරන්න කියලා කිව්වා. හරි. බලමු මේක වැඩ කරනවද කියලා දැන් අර මේ ඔයාලට හෝමාගම නෙවෙයි මට මතක නැහැ අර version එක පරණ version එකක් තියෙන අය මේකේ මේ SQL line නැතුව SQL විතරක් දාන්න මෙතන connection ඕනේ නැහැ. අන්තිම විතර ගත්තා අපේ මේ විදිහට ලියාගත්තා. හරි අපි බලමු මේක data enter වෙනවද කියලා. මේක page එක අපි refresh කරමු. refresh කළා. මොකද data එක enter වෙලා තියෙනවා. අපි මේක delete කරමු. මොකද අපි මේක page එක refresh කළානේ. refresh කරපු හින්දා මේ empty data එක enter වෙලා තියෙනවා. හරි. අපි බලමු මේකට නමක් enter කරලා සමාන තියෙන එකම ගමු ලේසි වෙන්න. birthday එක මේ විදිහට mail email එක phone number එක development officer register කරා. බලන්න error එකක් තියෙනවා නම් error එකක් අනිවාර්යෙන් වෙන්නවා. මොකද්ද මේ phone කියලා variable එකක් තියෙනවා. මේක undefined කියලා කියනවනේ. මෙහෙම variable එකක් එන්න කියන්නේ මොකද්ද line එක 133 අපි කොහේ හරි වරද්දගෙන තියෙනවා. කොහේ 133 අපි යමු 133ට 133 මෙන්න 133 phone කියලා එකක් තියෙනවලු කොහේ හරි. මෙතන phone නෙමෙයි connector. අපි දැම්මේ connect කියලා නේ දන්න හරි. මේක database එකේ දාගත්තේ මොකද්ද? නෑ phone කියලා එතන තියෙන හරි. බලමු වෙන කොහෙද කියලා. ඔයා ඒකද කිව්වේ නැත්තම්? phone හරි database එකේ දැම්මේ අපි. මෙතන වැරදි මේ තියෙන්නේ. අපි connect කියලා දාගත්තේ මෙතන අපි දාලා තියෙන්නේ phone කියලා. contact කියලා දාගත්තා. ඒකයි එයා වැරදි කියලා කියන්නේ 100 හරි 133 line එක හරිනේ ඒක වැරදි කියලා කියනවා. මේක database එකේ දැන් එකක් ඒක ඇරි ඉතුරු ටික save වෙලා ඇති. date එක මේ වැරදීමක් තියෙනවා මොකද්ද කියලා බලමු මොකද්ද කියලා. මේකෙත් මොකක් හරි වැරද්දක් තියෙනවා. බර්ත්ඩේ එක සෙව් වෙන්නේ නැහැ. මොකක් හරි නමේ හරි මොකක් හරි වැරද්දක් ඇති. දැන් ගැටලුවක් නැහැ. මේක error එකක් ආවේ නැහැ. database එකට ගිහිල්ලා බලමු. refresh කරලා
ඔක්කොම සේව් වෙලා තියෙනවා B day ඇරි. ඇයි B day ආවේ නැත්තේ? date එකක් කියලා තියෙනවා. මේක type එකත් name එක birthday type එක test තියෙන්නේ ඒකයි. එතකොට අපි මේකේ අපි date එකක් දෙමු. එහෙම ගැටලුවක් වෙන ගන්න. එතකොට මේක ටෙස්ට් එකක් තියලා අපි අතරින් ගත්තේ එහෙම හින්දා වෙන්නේ නැති අනිවාර්යයෙන්. රීෆ්‍රෙෂ් කරලා බලමු. නිකන් රීෆ්‍රෙෂ් කළාට පස්සේ ආයේ ඒ data එක නැවත යනවා. එතකොට ඔයාලට බලමු නැවත. රීෆ්‍රෙෂ් කළා. අර report එකේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ වෙනම error තියෙනවා ඒගොල්ලෝ මේ මම ගත්ත ගැටලුවක් නෑ error එකක් ආවේ නෑ. හරි දැන් හරිනේ. ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ කරපු lesson එක දැනට තේරුණා ඇති. තේරුණාද? errors එන තරමට හොඳයි අපිට කාලය යනවා තමයි. නමුත් errors වලින් තමයි අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ. අද පාඩම තේරුණාද? ටිකක් ඉක්මනින් කළා මේ ඉවර කරගන්න ඕනේ හින්දා. තේරෙන්නේ නැති නේද? දැන් ওই පුංචි දෙයින් අද ඉගෙන ගත්ත පොඩි දෙයින් ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් ලොකු ෆෝම් එකක් හදාගෙන data නිකන් එන්ටර් කරලා බලන්න database එකක් හදාගෙන මම අද වීඩියෝ එක නම් අනිවාර්යෙන් දවස් දෙක ඇතුළත අනිවාර්යෙන් දාන්න මොකද ගොඩක් වැදගත් වෙන නිසා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ දන්න දෙයක් නම් කියා දෙන්න. නැතුව ඇති නේද? තරංග තප්පරයක් තව විනාඩියක් දෙන්න පුළුවන් නම් තව පොඩි දෙයක් මට කියා දෙන්න පුළුවන්. ඔව් වෙලාව ගන්න පුළුවන් ඕන තරම්. සාරංග මට මම නිතරම බලන්නේ මේ දැන් අපි ගොඩක් දුරට මේ වෙලාවට ඉවර කරන්න මට ගැටලුවක් නැහැ 12 වෙනකම් උනත්. දැන් අපි මේ බලන්න page එක refresh කරන්න උතන data එකක් අපිට insert වෙනවා database එකට. ඕක ගැටලුවක්. දැන් මේ බලන්නකෝ. මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකේ ලේසි එකක් දැන් මම කියා දෙන්න. ඒ කියලා කියන්නේ මේක දැන් අපි මේක එහෙම වුණොත් අපි මේවා data delete කර ඉන්න මේ බටන් ඔයාලට තේරෙන ඕන එකක් දැන් edit කරගන්න ඕන එකක් කරගන්න පුළුවන්. ඒවා අමුතුවෙන් කියා දෙන්න දෙන්නේ නැහැ. මම මේක delete කරගන්නවා. ඒකෙදි අපිට කියන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපි කියනවා මෙන්න මේ බටන් එක ක්ලික් කළොත් විතරක් data enter කරන්න කියලා. refresh කළොත් නෙමෙයි මේ බටන් එක ක්ලික් කළොත් විතරක් data එක enter කරන්න කියලා. ඒකෙදි අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ බටන් එක නෙවෙයි කියන්නේ. මේකට අපි නමක් දෙමු. මේකට නමක් දෙනවා ඉස්සෙල්ලා. name සමානයි නෙමෙයිද? සමානයි. ඒක ඇතුළට අපි නමක් දෙමු. මොකක් වුණත් කමන්නේ save කියලා දෙමු. ඔන්න මේ ඒ බටන් එකට අපි එකක් අපි name කළා. කලින් එහෙම තිබුණේ නැහැ. name කළා. එහෙම නැත්නම් ඒකට නමක් දුන්නා. දැන් අපි කියනවා මෙන්න මේ insert කරන්න ඕනි අර බටන් එක ක්ලික් කළොත් විතරක් කියලා. ඒ නිසා ඒක උඩින් ලියනවා මෙහෙම. if කියන ස්ටේට්මන්ට් එක අපි ලබන සතිය අනිවාර්යෙන් කරන්න මේක වැදගත් වෙනවා මෙතනින් ඉස්සරහට. if brackets ඇතුලේ is set මට ස්පෙලිං වල දෙනවා නම් පොඩ්ඩක් කියන්න. set I ගන්නවා bracket එක නැත්නම් මේ dollar sign post වරහන area ඒක ඇතුලේ single quotation ඇතුලේ දෙන්න ඕනේ අපි අර
මොකද්ද බටන් එකට දුන්න නම් මම දුන්නේ සේව් කියලා. ඊට පස්සේ මෙතන මේ sorry if කියන ස්ටේට්මන්ට් එක අනිවාර්යෙන් වරහන් එන ඒ වරහන් වැහුව ගමන් අපි අනිවාර්යෙන් සංගල වරහන් අර ගන්න ඕනේ කලින් වැරදුනා වගේ නැතුව මෙතනින් ඒක අවසන් කරන්න ඕනේ. මෙන්න මේ සේව් කියන බටන් එක set කියලා කියන ක්ලික් කළොත් විතරක් මෙන්න මේක සේව් කරන්න කියලා මේ sorry මෙන්න මේක රන් කරන්න කියලායි මම මේ කෝඩ් එක රන් කරන්න කියලා කිව්වේ. set කතාව හරිය ඇති. දැන් page එක refresh කරලා database එකට ගිහිල්ලා තියෙන ඒවා අයින් කරලා යමු. මොකද දැන් refresh වුණා අයින් වෙන්නේ නැහැ. ඒ කියන්නේ data එක ඇවිල්ලා නැහැ 아무තුවේ. අපි වෙන data එකක් enter කරමු මේ විදිහට. දෙක email එක මම ඒකටම දෙන්න phone number එක ඒකම දුන්න type කරන්න ලේසියි නැත්නම් ඔක type කර ඉන්න IT office register කළා error එකක් ගැටලුවක් නැහැ refresh කළා බලන්න මේ data එක ඇවිල්ලා තියෙනවා දැන් මම මේක page එක refresh කළොත් හරිය විදිහට යන්න බෑ හරියට යන්න බෑ නැත්නම් මම වැරදි මම code එක ලියලා තියෙනවා වැරදි බලන්න එන්නේ නැහැ ඒක එක ක්‍රමයක් දැන් අනිවාර්යෙන් මේ වගේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ පොඩ්ඩක් මේක අවසාන වතාවේ හැදී ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා දැන් කරන්නේ නැහැ. අපිට මේ මම අර ගිය සතියේ කළා වගේ මේ කෝඩ් එක ලියන්න පුළුවන් මෙතන ඇක්ෂන් එකක් දීලා. අර ගිය සතියේ අපි ඇහුවනේ නේද? එතන ෆෝම් එකේ ඇක්ෂන් එක දෙන්න පුළුවන් වෙන පේජ් එකක්. ඒ වෙන පේජ් එකකට ගිහිල්ලා PHP කෝඩ් එක ඒ කෝඩ් එකේ ලියලා අපිට පුළුවන් මේක රන් කරන්න. එතකොට එන්නේ නැහැ. හරි. අපි එහෙනම් උතනින් ඔය ටික නතර කරමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කියන්නකෝ මම මේ කෝඩ් එක මෙහෙමම දාන්න ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම මේ ඔයාලා ඩේටාබේස් එක විතරක් හදා ගන්න. ඩේටාබේස් එක ඕන නම් මේකේ වන්න පුළුවන් ඔයාලට ඉම්පෝට් කරගන්න පුළුවන්. තාම මේ ටික කියලා දුන්නේ නැහැනේ. ඒ නිසා මේ ඩේටාබේස් එක ඔව් එනවාද මේ දැන් අපි data උතන දැන් user enter කරනකොට දැන් database එකට save වෙනවානේ ඒක user පෙන්වන්න පුළුවන් message එකක් විතර මේ your data save කියලා එහෙම මොකක් හරි return ඔව් අපි ඒකත් කරන්න පුළුවන්. ඉතින් මට ගොඩාක් දේවල් මේක මට උගන්වන්න පුළුවන් මේ පොඩ්ඩක් අර ඉගෙන තේරුම් ගන්න පොඩ්ඩක් සීමාවක් තියෙනවා නේද මම කරන්නේ. තේරුම් එහෙම කරන්න පුළුවන්. අපි ඒ ටික පස්සේ බලමු නේද නැත්තම්. එහෙම නේද හොඳ? හරි කමන්නේ ඒක. අපි මෙහෙම ඕනේ දැන් බලන්න මේ අපි තුමුකෝ මේ රිසල්ට් එක true නම් මේකම බලන්නකෝ මෙහෙම if මේ මේකේ 100%ක් හරි නෑ. මොකද enter මොනවා හරි error එකක් if $sign මෙන්න මේ result එක. result එක සමානයි true. true වුණොත් ස්ටේට්මන්ට් එක ගන්න ඕනේ අනිවාර්යයෙන් මේ මෙහෙම කියන්නේ. නිකන් එකෝ කරලා බලමු නිකන් හරියයිද කියලා. එකෝ මේකෙන් කියන්නේ මෙන්න මේක රන් වුණොත් මේක කරන්න කියලා. මේක 100% නිවැරදි නේ. 100%ක් මේ නිවැරදි නේ අපි නම් මේක නිකන් කරලා බලමු. විතරක් ගන්න. else එහෙම නැත්නම් උඩ එක රන් උනේ නැත්තම් ඒ කියන්නේ result එක true වුණොත් success කියලා කියනවා result එක run උනේ නැත්තම් එහෙම නැත්නම් else අපි කියනවා error කියලා අපි දෙමු
variable අර මේ variable ටික නැති ඉඳ පෙන්නන මේක ගණන් ගන්න එපා. තියෙන data ටිකම දාමු. පාට පේනවා මෙතන success කියලා ආවා. ඉතින් මේක මේ අර CSS වලින් එහෙම මේව කරලා ගන්න පුළුවන් මේ ඩිසයින් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන page එකට යවන්න පුළුවන්. ඒක අපි header කියලා ලබන සතිය පුළුවන් වුණොත් බලමු කරන්න. වෙන page එකට යවන්න පුළුවන් success page එකකට. නැත්නම් error page එකකට යවන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේ පොඩි දෙයක් අර ඇහුවේ ඉඳන් මම මෙතන පොඩ්ඩක් ලියලා පෙන්නුවේ.